ආයුබෝවන් දරුවනේ මට චුට්ටක් කියන්න ඔයගලන්ට මම කියන දේ ඇහෙනව නේද? උෂාන් විජේරත්න එනවා සර්. හොඳයි. හරි. අද අපි 10 වසර අපේ සයන්ස් පන්තියෙන් අපි බලාපොරොත්තු වෙනවා 3 වෙනි පාඩම. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම ආරම්භ කරන්න. ඉතින් අපි ඒ ආරම්භ කිරීමට කලින් මුලින්ම අපි කෙමිස්ට්‍රි ගැන චූටි අවබෝධයක් ලබා ගැනීමු. හරි. අපි බලමු ඔයගොල්ලෝ දන්නවා අපේ මේ සයන්ස් සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් මේ සයන්ස් විෂය මාලාවේදී අපිට බයෝ ෆිසික්ස් හා කෙමිස්ට්‍රි කියන කාණ්ඩ තුනක් යටතේ අපි කතා කරන්න සිදු වෙනවා. මේ අවස්ථාවේදී අපි අතන පළවෙනි පාඩම් විදියට ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි ජීව විද්‍යාව ඉගෙන ගත්තා. ඉතින් දෙවනුව අපි භෞතික විද්‍යා පාඩමක් වන දුර කාල ප්‍රස්ථාර ආශ්‍රිතව භෞතික විද්‍යා පාඩමක් ඔයගොල්ලන්ට සමීප කර දුන්නා. අද දිනේදී මම උත්සාහ කරන්නේ කෙමිස්ට්‍රි පාඩමක් එහෙම නැත්නම් මේ රසායන විද්‍යා පාඩමක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. රසායන විද්‍යාව. එතකොට චුට්ටක් මතක තියාගන්න අපි මේ කාණ්ඩ තුනක් යටතේ ඉගෙන ගන්න නිසා අද ඔයගොල්ලෝ ලිවිය යුත්තේ රසායනික විද්‍යාව ලියන පොතේ. ඒ නිසා චුට්ටක් ඒකත් අමතක කරන්න එපා. මේ මොකද්ද මේ රසායන විද්‍යාව? අපි රසායන විද්‍යාව කියලා හඳුන්වන්නේ අපිට එක් මූලද්‍රව්‍ය හා අංශුන් මේ දේවල් වලට ස්කන්ධයක් හා පරිමාවක් තියෙනවා. හැබැයි මේ කිසිම දෙයකට පණ නැහැ. හදිසියවත් මේවට පණ තිබුණා නම් අපි ඒ කාණ්ඩ ඇතුළත් කරන්න සිදු වෙන භෞතිකයට. එහෙම නැත්නම් ජීව විද්‍යාවට. ඉතින් ඒ ආකාරයෙන් ජීවීන් ගතියක් නැති දේවල් අපි මෙන්න මේ රසායන විද්‍යාව අංශයට යටතේ උගන්වනවා. මේ රසායන විද්‍යාව යටතේ උගන්වනකොට පළවෙනි දේ තමයි මේකේ අපේ හදවත හා සමාන දෙයක් තියෙනවා. ඒ තමයි ආවර්තිතා වගුව කියලා එකක්. ඔයගොල්ලෝ දන්නවා සිංහල භාෂාව ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝ සිංහල ඇල්ෆබෙට් එක සිංහල හෝඩිය දැනගන්න ඕනේ. ඉංග්‍රීසි විෂය මාලාව ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝ පළවෙනියටම පියවර විදියට A ඉඳන් Z දක්වා වූ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ අපි මේ කෙමිස්ට්‍රි වලත් අතිශය වැදගත් දෙයක් තමයි ආවර්තිතා වගුව. ඉතින් මම හැමදෙස්සෙම මුලින්ම කරන්නේ මොකක්ද? මෙන්න මේ ආවර්තිතා වගුව මුලින්ම දීලා ඊට පස්සේ තමයි මේ රසායනික විද්‍යාව පාඩමට ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ තාම රසායනික විද්‍යාවේ ආවර්තිතා වගුව හා ඒ ආශ්‍රිත දන්නේ නැහැ. නමුත් 9 වසරේ එක් ආකාරයේ මූලද්‍රව්‍ය ගැන ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇවිල්ලා ඉන්නේ. 9 වසරේදී සමහර මූලද්‍රව්‍ය ලියන විදිය හා ඒවායේ නීති. එනිසා මගේ පළවෙනි පියවර හරියට නිකම් සිංහල හෝ ඉංග්‍රීසි හෝඩිය මුලින්ම දීලා ඒ විෂය සම්බන්ධව කියලා දෙනවා හා සමානව මගේ මේ රසායනික විද්‍යාවෙත් ආවර්තිතා වගුව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මට ඊට කලින් කියන්න මෙතන කවුරුම හරි ළමෙක් ඉන්නවද ආවර්තිතා වගුව පාඩම්? චුට මට අත උස්සන්න. ආවර්තිතා වගුව පාඩම් කෙනෙක් ඉන්නවනම් මූලද්‍රව්‍ය 20කින් යුත් සාමාන්‍ය පෙළදී අධ්‍යයනය කළ යුතු ආවර්තිතා වගුව කටපාඩම් කෙනෙක් ඉන්නවා නම් චූට්ටක් අත උස්සන්න. සියල්ලම පාඩම් නැහැ. කමන්නේ. කමන්නේ. අපි මේ පාඩම අවසන් වෙනකොට අනිවාර්යයෙන්ම ඔබ සතුව ඔබ දැනගත යුතු පාඩමක් වෙනවා. එතකොට මේ පාඩම. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාඩම අවසානයේදී තමයි ඕගොල්ලන්ට මේ සියල්ල පුළුවන් වෙන්නේ. මම මුලින්ම ආවර්තිතා වගුව ලියන්නම්. මේක කලින් ඕගොල්ලෝ දැකලා ඇති යම් ආකාරයකට අපි බලමු හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine,
ආගන්, පොටෑසියම්, කැල්සියම්. මේ තමයි මූලද්‍රව්‍ය 20. මේ මූලද්‍රව්‍ය 20 අපි සංකේතවත් කරන ආකාර තමයි මේ තියෙන අක්ෂර වලින්. මෙතන සමහර අක්ෂර තියෙනවා ඔයගොල්ලෝ හොඳට බලන්න. සමහර නම කියවෙන විදියෙන් නෙවෙයි ඒ අක්ෂර තියෙන්නේ. හේතුව තමයි මේක ලතින් භාෂාවෙන් සඳහන් කරන නිසා. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි Na කියන කෙනා අපි නේට්‍රියම් කියලා හඳුන්වන්නේ. නමුත් මෙතනදී අපි ආවර්තිතාවගුවේ හඳුන්වන්නේ සෝඩියම්. ඉංග්‍රීසි වචනෙන් තමයි අපි හඳුන්වන්නේ. නමුත් මෙයාට අර්ථයෙන් එහෙම නැත්නම් නේට්‍රියම් කියන අර්ථයෙන් එහෙම නැත්නම් ලතින් භාෂාවෙන් ඒ හඳුන්වන විදිය තමයි Na කියලා දාලා තියෙන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ තමයි ආවර්තිතාවගුව. දැන් මම ලියන්න යන්නේ පල්ලෙහෙන්. තාම ඔයගොල්ලෝ මේ එක් එක් අයගේ නම් දන්නේ නැහැනේ. ඒ නිසා මේ එක් එක් අයගේ නම් කොහොමද ලියන්නේ කියන එක තමයි මම මේ පෙන්වන්න යන්නේ. ඒතර මම මේ හරියට ලියන්නම්. මෙයාගේ නම හයිඩ්‍රජන්. මෙයා හීලියම්, ලිතියම්, බෙරලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. 10ක් ලිව්වා. මම ඊළඟ 10ට එන්නම්. මේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus. මම ඉතුරු පහ මෙතනට එන්නම්. මේ තමයි sulfur, chlorine, argon, potassium, calcium. හොඳයි. මේ බලන්න ඇතැම් නම් තියෙනවා ඔයගොල්ලන්ට ඒ අක්ෂරයෙන් නෙවෙයි ලිය යුත්තේ. ගොඩාක් අය ලියන වැරද්දක් තමයි මේ පොටෑසියම් කිව්ව ගමන් P ලියනවා. එහෙම හුරු වෙන්න එපා. ඒකයි මම මේක කලින්ම කල් ඇතුවම මුලින්ම දෙන්න හේතුව. එතකොට මේ තමයි මගේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය. මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම කටපාඩමේ තියෙන්න ඕනේ. මොකද හරියට අපි අර කිව්වා වගේ මුලින්ම කිව්වා වගේ අර සිංහල හෝ ඉංග්‍රීසි හෝඩිය නැත්තම් දෙමළ වලට අදාළව අපි දෙමළ භාෂාව ඉගෙනනකොට ඊට අදාළ හෝඩිය නැත්තම් වෙනත් රටක භාෂාවක් ඉගෙන ගන්නව නම් ඊට අදාළ හෝඩිය ඒ සියල්ල දන්නවා හා සමානමයි අපි මේ රසායනික විද්‍යාවේ මේ වගුව භාවිතා කරන්නේ. මේ වගේම තව වගු කිහිපයක් තියෙනවා සක්‍රියතා ශ්‍රේණිය කියාවි. තව එක් එක් වගු තියෙනවා. ඒ වගුත් අපි දැනගන්න ඕන. මේක ඒ අතරින් ප්‍රධානියේ. මේ ප්‍රධාන ඒ වගුව ආශ්‍රිතව ඔයගොල්ලෝ කල්පනා කරයි මේ මොකක්ද කරන්න යන්නේ කියලා. ඇත්තටම අපි මේ කිව්වා මුලදීම මූලද්‍රව්‍ය හා සංයෝග ගැන කතා කරන්නේ. මේවා ප්‍රතික්‍රියා ලියන විදිය ගැන අවබෝධයක් ගන්න. හා මේවායේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව ගැන අවබෝධයක් ගන්න තමයි මේ පාඩමේ ඇත්තටම මේ වගුව උදව් වෙන්නේ. එතකොට අපි මුලින්ම මේ කොටස ඔයගොල්ලෝ දැමිය යුත්තේ පොතේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි ලියන පොතේ අන්තිම පිටුවේ. හරිද? මුල නෙවෙයි අන්තිම පිටුවේ රසායනික විද්‍යාවට වැදගත් කාරණා කිහිපයක් අන්තිමම පිටුවේ දාලා තමයි අපි අපේ නෝට් එකට එන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට ලැබිලා තිනවා ඔයගොල්ලෝ දන්නවා සයිට් එකෙත් අප්ලෝඩ් කරලා තිනවා. ඒ වගේම ටියුට් එක නිබන්ධනය අරගෙන ඇත්තේ. ඒකේ පදාර්ථයේ ව්‍යුහය ඔයගොල්ලෝ ටියුට් එකත් එක්ක තමයි මේක යන්න ඕන. ටියුට් එක තියෙනයි චුට්ටක් අත උස්සන්න. දැන් තාත්තේ ටියුට් එක තියෙනවා අය. හොඳයි. හොඳයි. අනිත් අය මේ ටියුට් එකම අප්ලෝඩ් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ myteachers.lk වෙබ්සයිට් එකේ 10 ශ්‍රේණියේ ඒ අදාළ පාඩම් කොටසේ. ඒක හරහා තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒක නිසා ඒකත් අනුගමනය කරන්න. ඒකෙන් තමයි අපි විස්තර කියලා දෙන්නේ. ඒකේ තමයි ලියවීම් කටයුතු කරන්නේ. දැන් අපි ඕගොල්ලන්ගේ CR පොතේ
120 පොතක් ගන්න කිව්ව කෙමිස්ට්‍රි විෂය තමයි මේ පළවෙනිට පටන් ගන්නෙ. ඒ විෂයේ අවසානයේ පිටුවේ ඒ කියන්නේ මේ කොටස් ඔක්කොම මේ බෝඩ් එකේ පේන විදියටම ලස්සනට මේ හැමදේම දාගමු. අපි ඉක්මනට දාගමු මේ කොටස. ලියලි ඉවරයි චුට්ටක් අත ඔස්සන්න. හරි නේද? එතකොට මේ තියෙන හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකම්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගම්, පොටෑසියම්, කැල්සියම්. අනිත් එක තමයි මේ සෑම අක්ෂරයක්ම මුල් අක්ෂරය කැපිටල් විය යුතුයි. මේ මම හරියට මම එකයි කිව්වේ බෝඩ් එකේ තියෙන විදියටම ඒ විදියටම ලියා ගන්න කියලා කිසිදු වෙනසක් නැහැ. දෙවෙනි අක්ෂරය අපි සිම්පල් අක්ෂරයෙන් ලියන්නේ. හරි. තාම ලියන අය ඉන්නවද?
හොඳයි. මම දැන් උඩ කොටසම කන්නම්. ඔගොල්ලෝ ලියාගෙන අවසන් ඇති. අපේ අනිත් කාරණේ තමයි මේ විද්‍යාවේදී අපි යොදන නම් ටිකක් ලේසි වෙන්න පොඩි අකුරු එහෙම නැත්නම් වචන කිහිපයක එකතුවක් භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ පළවෙනි පාඩමේම ඉගෙන ගත්තා මොනෝ කියලා වචනේ තේරුම එකයි, ඩයි කියන්නේ දෙකයි, ඒ වගේම තවත් ඒත් සමගාමීව ඉගෙන ගන්න ඇති ට්‍රයි කියන්නේ තුනට, ටෙට්‍රා කියන්නේ හතරට වගේ සංකල්ප. ඒ වගේම පොලි කියන වචනේ ඔයගොල්ලෝ යොදාගත්තා ඒ තමයි ගොඩාක් කියන සංකල්පය යටතේ. මම දැන් කියලා දෙන්න යන්නේ ඒ වගේම දෙයක්. මේකත් රසායනික විද්‍යාවට ගොඩාක් වැදගත් දෙයක්. මේ වචන මාලාවත් අපි දැනගන්න ඕන. හරියට නිකන් අපි සිංහලෙන් 1 2 3 ගණන් කරනවා හා සමානව ඒ වගේම ඉංග්‍රීසියෙන් 1 2 3 කියලා ගණන් කරනවා හා සමානව දෙමළෙන් වෙනත් භාෂාවක් හෝ මොකක්ම හරි එකකින් තව ඒකේ අංකන ගණන් කරනවා වගේ අපි ලතින් භාෂාවෙන් මේ රසායනික විද්‍යාවේ කාබනික සංයෝග නම් කරන ක්‍රමවේදයක් තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. මේක දැම්ම වැදගත් නැති වුණාට අපේ ඉදිරියට ඕන. ඇයි මම මේ දැන්මම දෙන්නේ? හේතුව මේ දැන් දීලා තියුණාම ඔයගොල්ලෝ 11 වසරේ රෙඩි වෙනවා. සහ 11 වසරේ අගපාඩමක් හරියට තමයි මේක ඔයගොල්ලන්ට වචන ඔයගොල්ලන්ගේ ඔළුවට යා යුත්තේ. නමුත් දැම්මම මේ දේ ඔළුවට දාලා තියුවාම වාසිය තමයි මේවත් එක්ක ඔයගොල්ලන්ගේ ඔළුව නිර්මාණය වෙනවා. ඒ සයන්ස් වල ඒ කාරණා නිවැරදිව. හොඳයි. මම ඒක ලියලා දෙන්නම්. මේ බලන්න හොඳට මේක හරි ලේසි මේ අක්ෂර මාලාව එහෙම නැත්නම් මේ වචන මාලාව අපි කාබන් 1 කාබන් කියන අර්ථය මේ C කියලා දාන්නේ 2 3යි කාබන් 4යි කාබන් 5යි කාබන් 6යි කාබන් 7යි කාබන් 8යි කාබන් අපි මෙතනදී ඔයගලන්ට වැදගත් වුණ 8 කියන ඉලක්කම් දක්වා ලියන්නේ. එතකොට මෙතනදී හොඳට බලන්න අපි ලියන වචන. අපි එකට කියන්නේ මෙත් කියලා. දෙකට කියනවා එත්. තුනට කියනවා ප්‍රොප්. හතරට කියනවා බියුට්. පහට කියන්නේ පෙන්ට් කියලා. හයට කියනවා හෙක්ස්. හතට කියනවා හෙප්ට්. අටට කියනවා ඔක්ට්. මේක ඉංග්‍රීසි වචනෙත් අපි ලිව්වොත් මේ මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්, හෙක්ස්, හෙප්ට්, ඔක්ට්. බය වෙන්න එපා. මේ රසායනික විද්‍යාවට ගොඩාක් අය බයයි. නමුත් මේ හැමදේම දෙන්නේ ඔයගලන්ට ප්‍රැක්ටිස් වෙන්න. මාරම ලේසි මේ රසායනික විද්‍යාව. අනිත් හැම කාරණයකට වඩා ලේසි. චුට මතක් කරොත් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ මෙත් කියන වචන සමහර වෙලාවට පෙන් කියන වචන මේ ඔක් කියන වචන සමහරට ඔයගොල්ලන්ට අහලා පුරුදුයි. මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔයගොල්ලන්ට මෙතේන් කියලා ජාතිය වායුවක් අහලා ඇති. මෙතේන් කියලා වායුවක් අහලා ඇති. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේකට තව නමක් විදිහට මීතේන් කියලාත් හඳුන්වනවා. මේ විදිහටත් හඳුන්වනවා. තවත් දකලත CHO කියලා දාලා ඇති. මෙහෙමත් එක් එක් සංකේත ලියනවා. බය වෙන්න එපා මේ සූත්‍ර ගැන අපි මේ පාඩම අවසානයේ මේ සියල්ලම ගන්නනවා. ඒ නිසා බය වීමක් වෙන්න එපා. මට පෙන්වන්න ඕනේ මෙත් කියන වචනේ. ඇත්තටම මෙත් කියන වචනේ මේකේ යෙදিলা තිනවා. ඒ වගේම සමහර වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති පෙන් කියන වචනේ එක් එක් අවස්ථාවල යෙදෙනවා. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ රූපවාහිනියක දකිනවා සමහර වැඩසටහන් තියෙනවා පෙන්ටතලන් කියලා. ඒ කියන්නේ ගේම් පහකින් යුක්තයි. පෙන් කියන්නේ පහට. ඒ වගේම එක් එක් ආකාරයේ මේ පෙන් කියන වචනේ ඔයගොල්ලෝ භාවිතා කරපු අවස්ථා තියෙනවා. ඇමරිකාවේ පෙන්ටගන් කියන යුද මධ්‍යස්ථානයක් තියෙනවා. අන්න ඒ වගේ මේ වචනය භාවිතා වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ අහලා තියෙන ඔක්ටේන් කියලා වචනය. මේ වචනේ ඉතාමත් සුලභ වචනයක්. ඔක්ටේන් සාමාන්‍ය ඔක්ටේන් කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති වාහනවල ඉන්ධන ගහන්න ගියාම පෙට්‍රල් ඒ ස්ථාන පෙට්‍රල් ගහන තැන්වල ඔක්ටේන් කියලා වචනයක් ඔක්ටේන් 92 ඔක්ටේන් 95 කියලා සංකේතවත් කරලා තියෙනවා. මේවා බලන්න මේ අපේ ප්‍රායෝගිකව තියෙන විද්‍යාව. ඒතර ඒකේ වචනේත් ඔක්ට් කැලක් තියෙනවා. එහෙනම් මේවා ප්‍රායෝගික දේවල් සහ මේවා අපේ සමාජයේ තියෙනවා ගොඩාක් දකින්න පුළුවන්. හැබැයි අපිට රසායනික විද්‍යාව ඉගෙන ගන්නකොට ගොඩාක්ම වැදගත්. ඉතින් මේ කාරණා ටිකත් මුලින්ම අපි දාලා තියාගමු. ඔයගොල්ලෝ අවසාන පිටුවේම දාන්න ඕන ගානට බැලන්ස් කරලා මෙන්න මේ ආකාර ටිකත් අපි ඉක්මනට ලියමු. මේ ආකාර ටිකත් ඉක්මනටම ලියමු. මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්, හෙක්ස්, හෙප්ට්, ඔක්ට්.
excuse me sir. ඔව්. ඔච්චර. සර් දැන් ඔය කාබන් 1 ඒවටනේ මෙත් එත් කියලාම තියෙන්නේ. ඔව්. එතකොට තවත් රසායනික ද්‍රව්‍ය වලට ওই වගේ මේ ගණන් කිරීම වචන තියනවද? නෑ. තව වචන කීපයක් තියෙනවා. ගොඩාක් වෙලාවට අර ජීව විද්‍යාව දැන් රසායනික විද්‍යාවේ යෙදෙන වචනවල මේව තමයි මූලික ඒවා. අනිත් එක තමයි චුට්ට මතක තියන්න මේ මූලික වචනේ විතරයි. මේකේ පිටිපස්සෙන් යෙදෙන තව වචනත් තියෙනවා. හරිද? හරියට අර ඔයගොල්ලෝ සමහර සිංහලදී අර ඉගෙන ගන්නෝනේ අක් ඉක් උක් එක් වගේ වචන කෑලි. ඔයගොල්ලන්ට මතක ඇති එහෙම සිංහලවල තියෙනවා. එතකොට මේ වචන භාවිතා කරලා දෙවනියට දාන වචනත් තියෙනවා. ඒන්, ඊන්, අයින් ওই වගේ වචනත් තියෙනවා. අපි ඒව දැම්ම සඳහන් කරන්නේ නැහැ. ඔය ඇහුවේ මේවත් විතරදමද කියලා තියෙන්නේ. ඕගොල්ලෝගේ මට්ටමට මේක විතරමයි තියෙන්නේ. හරිද? තව මෙහෙමයි ජීව විද්‍යාවට යනකොට සමහරලාට වෙනස් වෙනවා. ඒකයි ජීව විද්‍යාව එකට අපි කිව්වේ මොකද්ද මොනෝ කියලා. දෙකට ඩයි කියලා. තුනට ට්‍රයි කියලා. ඒක ජීව විද්‍යාව යොදා ගන්න ක්‍රමවේදය. ඒතර රසායනික විද්‍යාවට අදාළව මම ඒකයි මේ ක්‍රමවේදය දුන්නේ. මේකෙදි අංක එහෙම නැත්නම් කාබන් ප්‍රමාණය අණුව වර්ග කරනකොට අපි මෙන්න මේ වචන දෙන්නේ. ඇත්තටම අපිට රසායනික විද්‍යාවනේ කාබන් ඕන වෙන්නේ. ඒතර ඒකයි. නැත්නම් සමාජයේත් සමහර වෙලාවට ඔයගොල්ලෝ දකින්න මේ අංක වෙනුවට කාබන් නැති වුණත් දැන් අර පෙන්ටතලන් කියනකොට පෙන් කියන එකේ තේරුම 5. ඒතකොට එයාලා කාබන් කියන එක අර්ථය ගන්නෙ නැහැ. අපිට මේ මට ඕන උනේ රසායනික විද්‍යාවට අදාළ නිසා තමයි ඒක C කියලා අක්ෂරය දැම්මේ. හරිනේ. හරි සර් thank you. ඔයගලන්ට වඩාත්ම අවස්ථාවක් ලැබුණොත් 11 ශ්‍රේණියේ දෙවෙනි කොටසේ අග පාඩමට කලින් පාඩම හයිඩ්‍රෝකාබන පාඩමේ ඇත්තරම මේ පිළිබඳ තියෙන්නේ කෙමිස්ට්‍රි වල 11 වසරේදී ඉගෙන ගන්න අවසාන පාඩම් විදියට. ඉතින් ඒකටත් උවමනා වෙන කාරණා ටිකක් මේ තියෙන්නේ. මම මේකයි කෙමිස්ට්‍රි පොත පටන් ගන්නකොටම ওই පොතමයි ඔයගොල්ලෝ දිගටම කෙමිස්ට්‍රි රසායනික විද්‍යාව සඳහා යොදාගන්නේ. ඒ නිසායි මම ඔකට ඇතුළත් කරන්නේ එක් රසායනික විද්‍යාවේ වැදගත් කාරණා. තව මම කීපයක් ඔය අග ඉඳන් ලියාගෙන එනවා විස්තර. දැන් අපි ওই කාරණා දෙක මුලින්ම ඇති අපි රසායනික විද්‍යාව ආරම්භයට. හරිද? ඒ ආරම්භයේදී තාවර්තිතා වගේ මූලද්‍රව්‍ය ගැන අවබෝධයක් තිබීම වඩාත්ම යෝග්‍යයි. හරි. අපි අද මාතෘකාවට එමු පදාර්ථයේ ව්‍යුහය. ලියලිවර ඇති දැන්. ලියන අය චූට්ටක් අත උස්සන්න. තාමත් ලියමින් පවතින අය. හොඳයි. ලියලිවර අවසන් ඇති. අපි දැන් ඉන්නේ පාඩමේ මාතෘකාවට පදාර්ථයේ ව්‍යුහය. ඔගොල්ලෝ සතුව දැන් ඇති ඒ ටියුට් එක ඔගොල්ලොන්ගේ ඒ myteachers.lk site එකේ 10 ශ්‍රේණියකින් ලබා ගන්නත් පුළුවන්. සහ ඔගොල්ලොන්ට ළමයින්ට ඒ පැක් එක ගත්ත ළමයින්ට ඒ අතේ ඇති දැන් ඔගොල්ලොන්ගේ මේ පාඩම් කොටසට අදාළ ටියුට් එක. පදාර්ථයේ ව්‍යුහය. මෙන්න මේකයි. දැන් අපි කිව්ව රසායනික විද්‍යාවේදී අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ මුලින්ම මේක පදාර්ථ එහෙම නැත්නම් අංශුන් කියන අය. මේ අංශුන් ඇත්තටම ඇහැට දකින්න බෑ. මේ අංශුන් ඇහැට දකින්න බෑ වගේම සමහර අංශු ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්න අපි ඉර එළිය වැටිලා තියෙන වෙලාවකදී දූවිල අංශුන් ඉහළ යනවා දකිනවා. ඒ දූවිලි අංශුන් හැබැයි හිරු එළිය නැති වෙලාවේදී කොහෙත්ම දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. හිරු එළිය නිසා තමයි දැක ගන්න පුළුවන් උනේ. අන්නේ ඒ අංශුන් ඔයගලන්ට කියන්න කිව්වොත් කවුරු හරි කොච්චර චූටිද කියලා ඔයගලන්ට විස්තර කරන්න පුළුවන් මිම්මක් එහෙම නැත්නම් මොකක්ම හරි ක්‍රමවේදයක් නැහැ.
හැබැයි විශ්වාස කරන්න ඊටත් වඩා කුඩා අංශුන් තියෙනවා. ඒ ඔබ දකින දූවිලි අංශුන් වලටත් වඩා ගොඩාක් කුඩා අංශුන් තියෙනවා. අපි ඒකෙදි 10 වසරේ හඳුන්වන්නේ පදාර්ථය කියලා. එහෙම නැත්නම් මේකට තව වචනයක් දෙනවා පරමාණුවක් කියලා. මේ කවුද? පරමාණුවක්. මෙන්න මෙයා ගැන අපි අවබෝධ කරගන්න ඕන හේතුව තමයි මේ රසායන විද්‍යාව කියන විදිහට මේ සෑම වස්තුවක්ම නිර්මාණය වෙලා තින්නේ මේ පදාර්ථයෙන් හෙවත් එහෙම නැත්නම් පරමාණු වලින්. පදාර්ථයෙන් හෙවත් පරමාණු වලින් තමයි මේ සෑම වස්තුවක්ම නිර්මාණය වෙලා තින්නේ. එහෙනම් අපි රසායන විද්‍යාව ඉගෙන ගන්න කලින් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න යුතු දෙයක් තමයි මේ පදාර්ථයේ ව්‍යුහය. මෙයා විද්‍යාවද මොන හැඩයකින්ද තියෙන්නේ සහ මෙයාගේ තව කවුද ඉන්නේ කියන එක. හරි. චුට්ටක් මතක් කරන්න ඕන ඔයගොල්ලන්ගේ නම රීනේම් කරන්න. හොඳයි. අපි දැන් ඉන්නේ හොඳට බලන්න මේ පදාර්ථයේ ව්‍යුහය. මේ ව්‍යුහය ගැන කතා කරනකොට මේ ව්‍යුහය ඇහැට දැකපු කෙනෙක් නැහැ. ලෝකේ කවුරුවත්ම මේ ව්‍යුහය ඇහැට දැකලා නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ලෝකේ ඇහැට දැක්කේ නැති වුණාට ඇතැම් දේවල් ගැන මිනිස්සු මත පළ කරනවා. ඒ මත සියල්ලම ඇත්තටම ඇත්ත දේවල් නෙවෙයි. සමහර වෙලාවට බොරු වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ඇත්ත වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ අහලාදී සමහර ආකාර වාද ගැන කතා කරනවා. ඒ කියන්නේ මෙන්න මේ විද්‍යාවේ වාද කිහිපයක් තියෙනවා. සමහරට ඔයගොල්ලෝ ඇති ජෛව රසායනික පරිණාමවාදය, ඊට පස්සේ ඔයගොල්ලෝ මත ඇති 9 වසරේ ඉගෙනගත්ත කොස්මොසොයික් වාදය. මේ වාද කියන්නේ ලෝකේ තවම ඔප්පු කරපු නැති ඒවා. දැන් කොස්මොසොයික් වාදයේ ඔයගොල්ලන්ට මතක ඇති 9 වසරේ විද්‍යාවේදී ඉගෙන ගන්නවා පිටසක්වල ජීවීන්. එහෙම නැත්නම් පෘථුවියට වෙනත් බාහිර ග්‍රහයෙක්ගේ ජීවීන් මේ පෘථුවියට ආවා. ඇවිල්ලා තමයි මේ ජීවය ඇති උනේ කියලා. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මේක ඇත්තක්ද කියන එක. ඇත්තටම ඒව පිළිබඳව නිවැරදිව පරීක්ෂණ කළා නැහැ. ඒ නිසා ඒක හරියට ඔප්පු වෙච්ච නැති නිසා වාදයක්. මෙන්න මේ කියන ආකාරයේ මේ කියන පරමාණුවේ ව්‍යුහය ගැන ඇත්තටම පළ කරලා තියෙන ආකෘති. මොකද්ද මේ ආකෘතියක් කියන්නේ? මේ පරමාණුවට ඉදිරිපත් කරලා තිනවා මේක මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඕන කියන කාරණේ ඔප්පු කරලා තිනවා. මේක ඔප්පු කරලා තියෙන ඇත්ත දැකලා නෙවෙයි වෙනත් විවිධ පර්යේෂණ ඔස්සේ. ඉතින් මෙහෙම කතා කරනකොට මෙන්න මේ පරමාණුව කියන කෙනා එදා අතීතයේ හැඳින්නුවේ මේ පරමාණුවට වඩා කෙනෙක් ලෝකේ කුඩා කෙනෙක් නෑ කියලා. දැන් හිතන්න ඕගොල්ලෝ ඇහැට දැකලා තියෙන අබ ඇටේ නම් ඕගොල්ලෝ කියන්නේ මොකද්ද? ලෝකේ කුඩාම දේ එහෙම නැත්නම් පොඩිම දේ විස්තර කරන්න භාවිතා වෙන්නේ අබ ඇටේ. ඉතින් ඕගොල්ලෝ ටික කාලයක් යනකොට ඔයගොල්ලෝ මේ විද්‍යාව ඉගෙන ගන්නකොට දන්නවා ඊටත් වඩා කුඩා දේවල් තියෙයි කියලා. එදා ලෝකෙත් මේ වගේ සංසිද්ධියක් වුණා. ඒ තමයි එදා කිව්වා මේක තමයි කුඩාම කෙනා. ඒ කියන්නේ පරමාණුව තමයි ලෝකේ ඉන්න මොන විශ්වයේ ගත්තත් මොන තැන ගත්තත් මොන කොහේ ගත්තත් එතන ඉන්න පොඩිම කෙනා පරමාණුව කියලා. ඒක ඉදිරිපත් කරේ ඩෝල්ටන් කියන විද්‍යාඥයා. නමුත් ඒ මතය බිඳ හෙළලා ඊළඟට පැමිණි විද්‍යාඥයෝ ඔප්පු කරා මේ පරමාණුව ඇතුලේ උපපරමාණු කියලා අය 3 දෙනෙක් ඉන්නවා කියලා. කවුද? මේ පරමාණුව ඇතුලේ උපපරමාණු 3 දෙනෙක් ඉන්නවා කියලා ඔප්පු කරා. ඒ උපපරමාණු විදියට ඉදිරිපත් කරේ ඉලෙක්ට්‍රෝන අනිත් කෙනා ප්‍රෝටෝන අනිත් කෙනා නියුට්‍රෝන කියලා 3 දෙනෙක්. මීට අමතරව තව අය ඉන්නවා. ඊටා සුළු ආරෝපණයක් නොමැති තව අය ඉන්නවා. නමුත් මේ තමයි ප්‍රධානතම උපපරමාණු 3 දෙනා. එතකොට අර ඩෝල්ටන් කිව්ව කතාව සම්පූර්ණයෙන්ම මොකද එයා කිව්වේ මොකද්ද? මේකේ තියෙන චූටිම දේ, කුඩාම දේ, පොඩිම දේ පරමාණුව කියලා. ඒ මතේ බිඳ හෙළලා ඊළඟට ආව උපපරමාණු කියලා වර්ග. මේ තමයි ඒ උපපරමාණු. එතකොට මේ උපපරමාණු ඇත්තටම අර පරමාණුවට වඩා කුඩායි. ඊළඟට කල්පනා කරා හරි මේක ඇතුලේ උපපරමාණු ඉන්නව නම් ඒ කියන්නේ මේ මම කිව්ව පරමාණුව ඇතුලේ උපපරමාණු ඉන්නවා නම් මේ උපපරමාණු ඉන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ 3 දෙනා ඉන්න ඕන ක්‍රමයක් තියෙනවා. සහ ඊළඟට ඒ එක් විද්‍යාඥයෝ හොයාගත්ත කාරණයක් තමයි ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල ආරෝපිත ස්වභාවය ගැන යාලා අවබෝධයකට ආවා. ඒ තමයි ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිතයි, ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිතයි, නියුට්‍රෝන කියන්නේ උදාසීන ගුණයකින් යුක්තයි කියලා. ඒතර ගොඩාක් වෙලාවට අපි උදාසීනයි කියන්නේ අර ධනත් නොවන ඍණත් නොවන අවස්ථාවක් කියන එක. හැබැයි එකෙන් අර්ථ ගන්නවන්නේ නැහැ මෙතන ධන පහයි ඍණ පහයි කියලා තියෙනවා. එතකොට තමයි බිඳුව එන්නේ කියන අර්ථය නෙවෙයි.
මේ උපතින්ම උදාසීන පරමාණුවක් නියුට්‍රෝන කියන්නේ. අන්න මේ තුන් දෙනාගේ ආරෝපණය ගැන ඊළඟට විද්‍යාඥයෝ උත්සාහ කරා හොයාගන්න. එහෙම හොයාගත්තා. ඒ අය බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් යොමු කළා මේ අයගේ හැසිරීම අධ්‍යයනය කරා. ඒ අධ්‍යයනය කළා එයාලා හොයාගත්ත ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ, ප්‍රෝටෝන කියන්නේ ධන, හා නියුට්‍රෝන කියන්නේ උදාසීන කට්ටිය කියලා. දැන් ඊළඟ ප්‍රශ්නේ උනේ මේ තුන් දෙනා කොහොමද මේ පරමාණු ඇතුලේ ඉන්නේ කියන එක. දැන් හරි ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ දන්නවා සමහර ආකාරවලදී එකට එක වර්ගයේ අය ඉන්න බෑ කියන සංකල්පේ. උදාහරණයක් විදිහට අපි පොඩි කාලේ දන්න දෙයක් තමයි චුම්බකවල N හා S ද්‍රව කියන දෙක එකිනෙකට ලං වෙන්න ආස. විරුද්ධ ද්‍රව. හැබැයි N ද්‍රවයක් තවත් N ද්‍රවයක් ගාවට ලං වෙන්න හැදුවොත් එයා විකර්ෂණ වෙනවා. ඔයගොල්ලෝ මේක අත් විඳලා ඇති අනිවාර්යයෙන්ම චුම්බ දෙකක් එකට ලං කරනකොට NN අවස්ථාවේ ඒ අදාළ චුම්බක දුරස් වෙනවා. ඒ වගේම තමයි S ආකාරයේ චුම්බකත් දුරස් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේදී උන දෙයක් තමයි මේ එක මතයක් ලෝකයට ඉදිරිපත් කරා ඒ තමයි ප්ලම්පුඩිමේ ආකෘතිය කියලා එකක්. ඒ කියන්නේ මේ උපපරමාණු තුන මේ පරමාණුවේ තියෙන්නේ ප්ලම්පුඩිමක ආකෘතිය වගේ. මොකද්ද මේ ප්ලම්පුඩිමක් කියලා යාලා අදහස් කරේ? මෙන්න මේ වගේ දෙයක්. දැන් හිතන්න ඔයගොල්ලෝ දන්නවා අපි ප්ලම්පුඩිමට වඩා ලේසියෙන් මම පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ දන්නවා අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් වලත් විවිධ ප්‍රභේද තියෙනවා. ඒකෙන් මම කතා කරන්නේ ෆෘට් ඇන්ඩ් නට් කියන වර්ගය. බ්‍රෑන්ඩ් නේම් එකක් ගැන නෙවෙයි. ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. නමුත් ඉගෙන ගන්න විද්‍යාව අපි පොඩ්ඩක් අවබෝධ කරගමු. මම භාවිතා කරනවා ෆෘට් ඇන්ඩ් නට් කියන අයිස්ක්‍රීම් වර්ගය. මේ අයිස්ක්‍රීම් එකේ ඔයගොල්ලෝ දකින දෙයක් තමයි අයිස්ක්‍රීම් එකේ එක් තැන්වල ෆෘට් ඇන්ඩ් නට් එක එක සංයෝගය පළතුරු කැබලි කියන නාමයෙන් හඳුන්වන එක් කැබලි. ඇත්තට මේ පළතුරු කැබලි නෙවෙයි. ඒතර මේ කැබලි ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. අන්න මේ ඊළඟට විද්‍යාඥයෝ නම් කරා මේකේ තියෙන උපපරමාණු තියෙන්නේ මේ වගේ හරියට මෙන්න මේකේ ෆෘට් ඇන්ඩ් නට් පිහිටනවා වගේ මේ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන පිහිටනවා කියලා. ඊළඟට මේ මතය අයින් වුණා හේතුව තමයි මේ විදියට එකට තියෙනවා නම් මේ අය අතර ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන එකට තියෙනවා නම් දුරස් වේවි. ප්‍රෝටෝන තියෙනවා නම් දුරස් වේවි. මේ වගේ එක එක මත පළ වුණා. පස්සේ මේ කාරණේත් අයින් වුණා, රිජෙක්ට් වුණා, ඉවත් කරා. ඊළඟට ලෝකයේ පිළිගත්ත එක මතවාදයක් තමයි මේකේ ග්‍රහ ආකෘතිය කියන්නේ. අද අපි ඇත්තටම කතා කරන්නේ ග්‍රහ ආකෘතිය ගැන. ඒක කියන්නේ හරි සරල දෙයක්. ඒක කියනවා මෙහි න්‍යෂ්ටියක් තියෙනවලු මැද්දේ. පරමාණුවක න්‍යෂ්ටියක් කියලා දෙයක් තියෙනවලු. මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියලා අය ඉන්නවලු. කියන්නේ මෙතන හැඳින්වූ ප්‍රෝටෝන හා මේ ඉලෙක්ට්‍රෝන, මේ ප්‍රෝටෝන, මේ නියුට්‍රෝන මම සංකේතාත්මකව දැක්වුවොත් මම මෙතන දක්වන්නේ E, P හා N ලෙස සිම්පල් අක්ෂර වලින්. එතකොට මේ කියන විදිහට ග්‍රහාකෘතියේ හරියට සූර්යයා මැද ඉන්නවා හා සමානව ඒ කියන්නේ මේකේ න්‍යෂ්ටිය හා සමානව ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියන දෙන්නා මැද ඉන්නවලු. එහෙනම් ඉලෙක්ට්‍රෝනකෝ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ න්‍යෂ්ටිය වටා භ්‍රමණයක නියත වෙනවලු. ගමන් පතයක ගමන් කරනවලු. අන්න හරියට නිකන් සූර්යයා මැදේ ඉඳගෙන ග්‍රහ වස්තුන් ඒ වටා ගමන් කරනවා හා සමානව පරමාණුවේ උපපරමාණු ගමන් කරනවා කියලා අදට ඉදිරිපත් කර ආකෘතියේ සඳහන්. මේ ආකෘතිය මතක තියාගන්න සමහර විට ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. තව අවුරුදු ගානකින් තව අලුත් සංකල්ප ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් දැන් වර්තමානයේ භාවිතා වෙන ග්‍රහ ආකෘතිය මේ ග්‍රහ ආකෘතිය තවදුරටත් දැන් ඒ කියන්නේ ග්‍රහ ආකෘතිය ඔප්පු කරන්න තවත් කාරණා ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා. එක් වර්ණාවලී බලලා ඒ වර්ණාවලින්ගෙන් පිටවන ඉලෙක්ට්‍රෝන ගැන බලලා ඇත්තටම දැන් ටිකක් පිළිගන්න තියෙනවා මේ ග්‍රහාකෘතිය හා සමාන දෙයකින් තමයි මේක ඇත්තටම වෙන්නේ කියලා. එහෙනම් මේ උපපරමාණු පිහිටීම ඒ කියන්නේ මේ පදාර්ථයේ ව්‍යුහය අපි ඇතුළටම මේ අධ්‍යයනය කරන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් දැන් පොඩි අවබෝධයක් තියෙනවා පරමාණුවක් තියෙනවා ඒ පරමාණුවේ උපපරමාණු කියලා වර්ගයක් තියෙනවා. ඒ උපපරමාණු වර්ග තුනක් තියෙනවා. ඒ තුනේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන අලගෙන නම් මේ අය පිහිටීම ගැන අවබෝධයක් දැන් ආවා. දැන් අපි චූට්ටක් ඔයගොල්ලන්ගේ ටියුට් එකට යන් මේ ටියුට් එකත් එක්ක අපි හැමදෙස්සම කතා කරන්නේ මේක ඔයගොල්ලෝ ගමු අතට නැත්නම් ඔයගොල්ලෝ PDF එක ඔන් කරගන්න ඔයගොල්ලන්ගේ myteachers.lk හරහා දක්වලා තියෙන ඒ සයිට් එකේ දක්වලා තියෙන ටියුට් එක. හරි. ඔයගොල්ලෝ චූට් බලමු
මේකේ පළවෙනියටම කියලා තිනවා මේකත් එක්ක ගමන් කරමු මම මේකේ කොටස්ම කියලා දෙන්නම්. පරමාණුවක් කියන්නේ පදාර්ථයේ තැනුම් ඒකකය. ඒ කියන්නේ ඕනෑම දෙයක තැනුම් ඒකකය තැනිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ මෙන්න මේ පරමාණු කියන කෙනාලු. ඒ පරමාණු උපපරමාණු අංශ වලින් සමන්විතයි. දැන් හොඳටම දන්නවා උපපරමාණු අංශ කවුද ඉන්නේ? ප්‍රෝටෝන, නියුට්‍රෝන. පොඩ්ඩක් ඕගොල්ලෝ ගාව highlighter එකක් තියෙනවා නම් මෙතනත් ඇත්තටම කළු අක්ෂරයෙන් bold කරලා තියෙන්නේ. නමුත් පොඩ්ඩක් highlighter එකකින් මෙන්න මේ කියපු ඒවා ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. ඕගොල්ලෝ තැන හොයාගන්න ඇති. මේ ටිප් එකේ පළවෙනිම පිටුවේ ඒ අදාළ කොටසේ පළවෙනිම පොයින්ට් එකට අදාළව කියවන්නේ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන කියන ප්‍රමුඛ උපපරමාණුක අංශ කියන්නේ. මීට වඩා උපපරමාණුක අංශ තියෙනවා. නමුත් ප්‍රමුඛ උපපරමාණුක අංශ තමයි ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන. ඉලෙක්ට්‍රෝන යනු ඍණ ආරෝපිතයි. කිව්වේ හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිතයි. මම මේකේ හැම පොයින්ට් එකම ගොඩාක් වැදගත්. හරිද? ඒකයි හැමදේම නිවැරදිව දක්වලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිතයි, ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිතයි, නියුට්‍රෝන ආරෝපණයක් නොමැත. ආරෝපණයක් නොමැත. අර්නස් රදර්ෆර්ඩ් විසින් ඉදිරිපත් කරන න්‍යෂ්ටික ආකෘතියට එයා ඉදිරිපත් කරා මේ න්‍යෂ්ටියේ පිහිටුම පිළිබඳ. කවුද විද්‍යාඥයා? අර්නස් රදර්ෆර්ඩ් කියන කෙනා. එයාවත් highlight කරගත යුතුයි සහ නම දැනගත යුතුයි. මම අනිත් කතා කරපු එක් විද්‍යාඥයින්ගේ නම් එච්චර වැඩක් නැහැ. ඒව ඔයගොල්ලෝ සිලබස් එක අදාළ නැහැ. නමුත් මේ පාඩම කියලා දෙන්න ඕන නිසා අපි ඩෝල්ටන් ගැන එම කතා කරේ. අර්නස් රදර්ෆර්ඩ් විසින් තමයි මේක ඉදිරිපත් කරේ. වර්ෂ වැඩක් නැහැ. පාඩම් කරන්න අවශ්‍ය නැහැ. කොහෙත්ම වර්ෂ අවශ්‍ය නැහැ. මේක ඉතිහාස පාඩමක් නෙවෙයි. සයන්ස් කියන්නේ ඉතිහාසය නෙවෙයි. ඒ නිසා මේක හොයාගත්ත වර්ෂයේ ওই හොයාගත්ත නගරය ඕව මේව වැඩක් නැහැ. හරිද? හැබැයි ඒකේ දැනුම තියෙන එක වඩාත් හොඳයි. මොකද මොන කාලයේදී මේක ඇති වුණාද මේ සයන්ස් වල ඒ කියන්නේ පුන රාවර්තනයක් එහෙම නැත්නම් පෙරලීමක් ඇති උනේ මොන යුගයේද කියන එක දැනගන්න නම් ඒක වැදගත් කාරණයක්. අපි බලමු. එතකොට රදර්ෆර්ඩ් කිව්වා මේකේ න්‍යෂ්ටිකය පිළිබඳ ආකෘතිය අනුව ඒ මැදේ න්‍යෂ්ටියක් තියනවලු. අන්න එතනටලු ස්කන්ධය ඔක්කොම එක රාශි වෙලා ඉන්නේ. මෙතන මැදටලු ඔක්කොම ස්කන්ධය එක රාශි වෙලා ඉන්නේ. ඊළඟට කියනවා න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එක රාශී වී පවතින බව පසු අනාවරණය වුණාලු. ඒ න්‍යෂ්ටිය ධන ආරෝපිතයිලු. හොඳට බලන්නකෝ. මේකේ ඇත්තටම තියෙන මේ ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා නම් මම කලින් කිව්වා ඉලෙක්ට්‍රෝන කියන්නේ ඇත්තටම ඍණ ආරෝපිතයි, ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිතයි, නියුට්‍රෝන කියන්නේ උදාසීනයි. ඒ කියන්නේ බිඳුව කියලා. එහෙම නැත්නම් කිසිවක් නැහැ, ආරෝපණයක් නැහැ කියලා. දැන් හිතන්න ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියේ කියන්නේ මේ මැදේ. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි මැදේ තියෙනවා යනු කවුද ප්‍රබලයා? ධන කෙනා. ධන කෙනා නිසා අපි කියනවා න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. පටල න්‍යෂ්ටිය විතරයි මේ තාම කතා කරන්නේ. න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. මොකද ඔයගොල්ලෝ දන්න සාමාන්‍යයෙන් ධන 2යි බිඳුවයි එකතු කරොත් ඔයගොල්ලෝ දන්නවා ධන 2මයි. ධනාගේ එන්නේ. අන්න ඒ වගේ මේකේ න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. මෙයා ධන ආරෝපිතයි. දැන් අපි ඊළඟට කියනවා මෙහෙම න්‍යෂ්ටියේ තියෙන ඇත්තම මැද ප්‍රෝටෝන හා නියුට්‍රෝන ඒක රාශී වෙලා ස්කන්ධයක් විදියට ඊට පස්සේ කියනවා පරමාණුව කියන එක්කෙනා බලන් ගියම පාපන්දු ක්‍රීඩා පිට්ටනියක් නම් ඒකේ න්‍යෂ්ටිය යනු එය පිට කඩලැටයක්ට වඩා කුඩා එකක්. පොඩි උදාහරණයක් නිකන් හිතන්න. අපි හිතමු පාපන්දු ග්‍රවුන්ඩ් එකක් එහෙම නැත්නම් පාපන්දු ක්‍රීඩාංගණයක් ගැන නොහිතුවත් ඔයගොල්ලෝ ඕනෑතරම් පාසලේ දකිනවා ක්‍රීඩාංගන. මේ ක්‍රීඩාංගනයේ මැදයේ ඔයගොල්ලෝ කඩල ඇටයක් තියුවොත් හිතා ගන්නවත් අමාරුයි. මේ කඩල ඇටයටත් වඩා කුඩා අපි මෙහෙමයි ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ ෆුට්බෝලයක් තියෙන එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. බලන්න මේ උදාහරණය. හැබැයි ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ කඩල ඇටයක් තියුවහම අන්නේ කඩල ඇටයට වඩා පොඩිලු ඇත්තටම මේකේ තියෙන ප්‍රෝටෝන හා නියුට්‍රෝන. බලන් ගියාම මේ පරමාණු හැට නම් ඒ ඇහැට පේන්නේ නැති එක බලන එක කවර කතාවද? ඒ නිසා අද ලෝකයේ තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලට පවා මෙයාව හරියට නිරීක්ෂණය කරන්න බෑ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වල ගමන්පතේ නිරීක්ෂණය කරන්න බෑ. මෙච්චර දියුණු ලෝකයේ එච්චර zoom කරලා එහෙම නැත්නම් ලං කරලා බැලීමේ හැකියාවක් නැහැ. ඉතින් මොකද්ද දැන් ඕගලන්ට අවබෝධ ඇති ඒ උදාහරණයෙන් මේ න්‍යෂ්ටිය කියන කෙනා හේවත් ප්‍රෝටෝන හා නියුට්‍රෝන එකතු වෙච්ච මේ කලාපය අතිශය ඉතා සුළු ප්‍රමාණයක් හා සුළු ප්‍රදේශයකට සීමා වෙලා තියෙනවා. හරි. චුට්ටක් ඔගොල්ලොන්ගේ අර මම උඩ කියලා අවසන් කර ඒ ස්ථානයේ ඒ කියන්නේ පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය කියන වචනෙට උඩින්
මෙන්න මේක නැවත දාලා තියාගමු. මේක නැවත අඳින්නම්. මේකත් දාන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන හා නියුට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ රූප දෙකම අපි ඉක්මනට දාගමු. මේ යුත්තේ ඉඩක් තියෙනවා පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය කියලා. අන්න ඒ ස්ථානයේ මැද එතන ඉඳ තියෙන අවකාශය දාන්න ඕන මේ කතාව. හොඳයි. ඊළඟට අපි එන්නේ පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය ගැන කතා කරන්න. අර මම කියලා දුන්නා වගේ සූර්යයා මැද කරගෙන එහෙම නැත්නම් මධ්‍ය කරගෙන ග්‍රහයින් ඒවටා යෑම අපි කියනවා ඇත්තම ග්‍රහ ආකෘතියකට හා සමානයි. එතන මේ බලන්න ටියුට් එකේ අපි මේ කතාව කියලා තිනවා. ඇත්තටම පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘති ඉදිරිපත් කරේ අර්නස්ට් රදර්ෆර්ඩ්. මේ විද්‍යාඥයා ගොඩාක් වැදගත් කෙනෙක්. මේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් තමයි ඇත්තටම මේ ග්‍රහ ආකෘති ඉදිරිපත් කරේ. නූතනයේ භාවිතාවන නැත්නම් වර්තමානයේ මේ භාවිතාවන ක්‍රමවේදය හඳුන්වලා දුන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. එතකොට කියනවා පරමාණු තුළ ඇති ධන ආරෝපණ ඒකරාශී වූ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදමින් පවතී. මේ බලන්න මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙනවාලු මේ න්‍යෂ්ටිය වටා. අර කිව්වා වගේ ග්‍රහයින් සූර්යයා වටා යනවා වගේ. එය ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වීම දැක්විය හැකිලු. දැන් පැහැදිලි ඇති ඒ කාරණේ. ඊළඟට කියනවා න්‍යෂ්ටියේ ඇති ධන ආරෝපණ මගින් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වෙතට ආකර්ෂණය වන නමුත් ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ. දැන් කෙනෙක් කල්පනා කරાવી අර මම කලින් කිව්වා ප්‍රෝටෝන කියන්නේ ධන සංයුගයේ ධන අය මේ අයගේ සංයුගයේ ඍණ ආකාරයක් දැක්වෙන්නේ. දැන් කල්පනා කරේ මම කලිනුත් කිව්වා විරුද්ධ දේවල් ආකර්ෂණය වෙනවා. ධන අය ඍණ අය සමග ආකර්ෂණය වෙනවා. ඒ වගේම n හා s ද්‍රව ආකර්ෂණය වෙනවා කියන සංකල්පය. දැන් කල්පනා කරයි එහෙනම් මේ ප්‍රෝටෝන කියන කෙනා ධන කෙනෙක් නම් ඉලෙක්ට්‍රෝන කෙනා මෙන්න මෙතනට එන්න ඕන. හෝ ලං වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපි මේ බලන්න ධන ආරෝපණ මගින් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වෙතට ආකර්ෂණය නමුත් ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ. ඊට හේතුව න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ඉතා වේගයෙන් භ්‍රමණය වීම නිසා. ඔගොල්ලෝ පොඩි උදාහරණයක් කිව්වොත් චූටි නූල් කැබැල්ලක යම් වස්තුවක් මොකක්ම හරි ආකාරයේ ඔයගොල්ලෝ විශේෂයෙන් ඔයගොල්ලෝ කරන දෙයක් තමයි සමහර වෙලාවට අර බෝඩ් එකම ගන හුණු කොට්ටය. ඒකේ කොටස ගැලවුණාට පස්සේ එල්ලන කොටස ගැලවුණාට පස්සේ ඒක මෙහෙම කරකවලා ඇති. කරකවලා අත්තරියා මොකද වෙන්නේ නැත්තම් කරකවන අවස්ථාවේදී ඔයගොල්ලෝ අත් විඳින දෙයක් තමයි ඒ කියපු හුණු කොට්ටය හෝ ගල් කැටය තමාගේ දෙසට එන්නේ නැහැ. එහෙම නැත්නම් අපි මෙන්න මෙහෙම අතින් මේ හරියෙන් අල්ලගෙන මෙහෙම වස්තුවක් භ්‍රමණය කරොත්
මේ වස්තුව තමන්ගේ කේන්ද්‍රය වෙත එන්නේ නැහැ භ්‍රමණය කරන අවස්ථාවේදී. අන්න ඒ වගේ මේ ඉලෙක්ට්‍රෝනත් අපි හිතනවට වඩා වේගයෙන් ගමන් කරනවා. ඔයගොල්ලෝ අනිත් කාරණේ දන්නවා මේ පෘථුවිය පවා වේගයෙන් ගමන් කරන්නේ. අපිට ඒක නොතේරුණාට ඇත්තටම මේ සූර්යයා වටා පෘථිවිය ගොඩාක් වේගෙන් යනවා. ඒකේ අපිට පැය 24ක් ඇතුළත දින අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වේගය ඔයගොල්ලෝ දන්නවා 360 කියලා දින ගණන් කරන්න අපි අවුරුද්දකටත් ඒ සාධක නිසා මේක භ්‍රමණය හා පරිභ්‍රමණය නිසා. ඒත් බලන් ගියාම මේ අපේ සූර්යයා වටා පෘථිවිය ගොඩාක් වේගෙන් කැරකෙනවා. ඒක නොදැනවත්වම වෙන දෙයක්. අපි දන්නේ නැහැ. මොකද අපිත් ඒ වේගෙන් කැරකෙන නිසා අපි සාපේක්ෂව ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒත් හැබැයි මේ අවස්ථාවේදී හොඳට තියෙන ඉලෙක්ට්‍රෝන අධික වේගෙන් ගමන් කරනවා. ඒ වේගෙන් ගමන් කරනකොට මෙයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ස්ථානයට ආකර්ෂණය වෙන්න හෙවත් ළඟා වෙන්න. එහෙනම් අන්නේ කිව්වා වගේ ඉලෙක්ට්‍රෝන ඉතා වේගයෙන් පරිභ්‍රමණය වෙනවා, භ්‍රමණය වෙනවා. ඉතින් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය තවදුරටත් විස්තර කරා නිල්ස් බෝ කියන විද්‍යාඥයෙක්. ඒ නිල්ස් බෝ කියන විද්‍යාඥයා ඇත්තටම වර්ණාවලීන් පිළිබඳව අධ්‍යයනය කළා තමයි මේක ප්‍රකාශ කරේ. එයා කිව්වේ මොකද්ද? ධන ආවර්තිත ඥාතිය වටා ඇති නිශ්චිත පථවල හෙවත් කක්ෂවල ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියලා. අන්න රදර්ෆර්ඩ් කියපු දේ තාත්තත් ඉදිරි අය අරන් ගියා ඉදිරියට. ඒ අරන් ගියේ එක්තරා විද්‍යාඥයෙක් තමයි නීල්ස් බෝ කියන්නේ. මේ නීල්ස් බෝ කියන කෙනා කියපු ප්‍රකාශයක් තමයි රදර්ෆර්ඩ් නැවතුනේ මේ මැද න්‍යෂ්ටියක් හා වටේ ඉලෙක්ට්‍රෝන යනවා කියන සංකල්පයෙන් විතරයි. හැබැයි රදර්ෆර්ඩ් කියන කෙනාට පස්සේ ආපු නිල්ස් බෝ ඒ සමකාලීනව ඊළඟට අධ්‍යයනය කරපු නිල්ස් බෝ කිව්වා නැහැ මේ ඇත්තටම මේ විදියට ගමන් කරන අවස්ථාවකදී ඉලෙක්ට්‍රෝනත් ගමන් කරන්න එයාටම ආවේනික වූ පත එහෙම නැත්නම් මාර්ග තියෙනවා කියලා සංකල්පයක් ඉදිරිපත් කරා. ඔයගොල්ලෝ දන්නවා මල්ල ක්‍රීඩා උළෙලක ග්‍රවුන්ඩ් එකේ වටේ විවිධ පත එහෙම නැත්නම් මාර්ග දකින්න පුළුවන්. ඒ එක් මාර්ගයේ ගමන් කළ හැක්කේ ඊට අදාළ පුද්ගලයන්ට විතරයි. ඔයගොල්ලෝ දන්නවා මේ ක්‍රීඩකයන්ට අංකයක් ලබා දුන්නට පස්සේ ඒ අංකය යන්නේ. ගොඩාක් දුර ධාවනය වෙනවා නම් ඔයගොල්ලෝ දකිනවා ගොඩාක් දුවල මැදට එකතු වෙනවා ඔක්කොමයි. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය විදිහට ඔයගොල්ලෝ දන්නවා ට්‍රැක්ස් හෙවත් පත තියෙනවා මාර්ග තියෙනවා. මෙන්න මේ මාර්ගවල යා හැක්කේ ඒ අය අදාළ අයට විතරයි. අන්න ඒ වගේ නීල්ස් බෝ කියන විද්‍යාඥයා එයා ඉදිරිපත් කරා මේ සියල්ලේම ඉලෙක්ට්‍රෝන නිවැරදි පතවල නිවැරදි ගමන් මාර්ගයක කියන කතාව. අන්න ඒ අනුව ඊළඟට මේ අදහස් වල තව දුරටත් වර්ධනයක් වුණා. ඊට එයා කියන්නේ මේ පරමාණු වල තියෙන කලාපය කක්ෂ එක්මක් දුන 1 2 3 4 කියලා ඒවා ශක්ති මට්ටම් ලෙස හැඳින්වුවා. මම දැන් එන්නේ අන්නේ කොටසට. දැන් ඔන්න රදර්ෆර්ඩ්ගෙන් ඉදිරියට ගිය ඩිවලොප් වෙච්ච ඊළඟ සංකල්පය ඉදිරිපත් කරන නිල්ස් බෝගේ සංකල්පයට අනුව දැන් කියනවා මැද තියෙනවා ඇත්තටම න්‍යෂ්ටිය. මේ තමයි න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය වටා මේ බලන්න පත 4ක් තියෙනවලු. සාමාන්‍යයෙන් අපි මේක හරියටම ඇන්දොත් චුට්ටක් මතක තියාගන්න මේ පත ඈතට යන්න එකිනෙකා අතර ලංවීමක් සිදු වෙනවා. පළවෙනි පතේ මෙහෙම ඇන්දොත් මීට වඩා මෙයා මේ වගේ ළඟින් ඉන්නේ. මේ තිනේ. ඒතර මම මේ පත 4ක් ඇත්තටම ඇඳලා තින්නේ. පළවෙනි පතේට වඩා මේ ඈතට යන්න එක් එක්කෙනා ලං වෙලා තියෙන්නේ. මේ පත හඳුන්වන්න අපි නම් ක්‍රමයක් තියෙනවා. මේ පළවෙනි එකට අංක 1 2 3 4 කියලා හඳුන්වන්න. 1 2 3 4 කියන සංකල්පයෙන් එහෙම නැත්නම් ඇතුළතම න්‍යෂ්ටියේ ඉඳන් පටන් ඒ පළවෙනි රෝම දෙන්නේ අංක 1. ඊළඟ කෙනා අංක 2. ඊළඟට අංක 3 හා අංක 4. 4 අඳින්නේ නැහැ. 4 තියෙන්නේ හොඳට මතක තියාගන්න.
තව ක්‍රමයක් තියෙනවා පළවෙනි එක්කෙනාට K කියලා අක්ෂරය දෙන්න පුළුවන්. මෙයාට L M හා N කියලා දෙන්න පුළුවන්. මොකද K L M N ආකාරයේ ක්‍රමවේදයකුත් භාවිත කරනවා. එහෙනම් මේක තමයි ක්‍රමවේදය. දැන් ඊළඟ කතාව තමයි ඇත්තටම ඒ විද්‍යාඥය කියපු දේ තමයි මෙන්න මේ ගමන් පත මේ වලට අපි කියනවා සාමාන්‍යයෙන් ශක්ති මට්ටම් කියලා. මොකද්ද? ශක්ති මට්ටම් කියලා කියනවා. එතකොට ඒ කියන එකේ තේරුම තමයි එයාට ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන යන එයා ඇත්තටම යම් ආකාරයක ශක්තියක් කරන්නේ. ඔබ තාම දන්නේ නැහැ. ඔගොල්ලෝ සමහර අපේ හැම දෙයකම ශක්තියින් ගබඩා වෙලා තියෙනවා. යාන්ත්‍රික ශක්තියින් ආකාර දෙකක් තියෙනවා. ශක්තිය කියලා. ඇත්තටම මේ අංශුන් වලත් චලනය වීම නිසා ශක්තියක් ගබඩා වෙලා තියෙන අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි ඒකට කියන්නේ චාලක ශක්තිය කියලා. අංගියාම මේ හැම එකක්ම මට්ටම් වල තියෙන්නේ. ඒ මට්ටම් වලට නමක් දීලා තියෙන 1 2 3 4 කියලා. ඒකේ අපි හඳුන්වන මේ ශක්ති මට්ටම් කියලා. නැත්නම් භාවිතා කරනවා කවච කියන වචනය. කවච කියන වචනේ භාවිතා කරනවා. හරි. එතකොට මෙතන ඒ කාරණේ සඳහන් කරලා තියෙනවා මේවා ශක්ති මට්ටම් ලෙසද හැඳින්වෙන්නේ. එක් එක් ශක්ති මට්ටම් නියමිත ශක්තියක් පවතී. මේ ආට අදාළ නියමිත ශක්තියක් තියෙනවලු. ඒකින් ඉවත් වෙන විට ශක්තියද ක්‍රමයෙන් වැඩි වේ. නමුත් ශක්ති මට්ටම් අතර පරතරය ටිකෙන් ටික අඩු වේ. මේ බලන්න. මම යන්නේ ඒ විදිහට. පරමාණු යෝනම ශක්ති මට්ටමක තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකුත් තියෙනවා. හරි. චුට්ටක් අපි පෙළ ගමු. දෙවෙනි පේජ් එකට දෙවෙනි පිටුවට දෙවෙනි පිටුවේ මෙන්න මේ විදිහට අඳින්න පොඩි රූප සටහනක් දාලා තින්නේ. රම් වල තියෙන හතරයි මැද ඔයගොල්ලෝ හරිය පරිස්සමෙන් කියලා චූටි රොමක් දාන්න කියලා නොලියුවට කමක් නැහැ. ඔයගොල්ලෝ පුළුවන් නම් මෙන්න මේ විදිහට රවුම් කරා නම් හොඳයි. ඒක න්‍යෂ්ටිය. හරිද? අපි ඒක ඉක්මනට සලකුණු කරගමු. සර් පොතේ නෑ අපේ ටියුට් එකේ ලියන්න ඔයගොල්ලන් ටියුට් එක ළඟ නැත්නම් ඔක PDF එක ඔයගොල්ලන් දාලා තින්නේ මේ ඔයගොල්ලන්ට වෙනම කොලයක ලියා ගන්න. හරිද? පොතේ සටහන් කරන්න එපා. පොතට අපි එන්නේ වෙනම කාරණා කිහිපයක් නිසා. හරිද? අපි මේ පාඩම යන්නේ ටියුට් එකත් එක්ක. ඒකයි ඔයගොල්ලන්ට කලින්ම අප්ලෝඩ් කරලා තියෙන ටියුට් එක සහ ස්ටඩි පැක් එක මේ සතියේ ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන්නේ. තින්නේ ඔයගොල්ලන් ටියුට් එක ගන්න පුළුවන්. සහ ඒ උත්තරපත්‍රයේ 1 2 3 4 හා KLMN කියන අක්ෂර අපි දක්වමු ඒ විදිහටම. මම ඊළඟට අර ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්.
අපේ පන්ති වාරයේදී අපි මේ නෝට් නැවත බැලීම සිදු කරනවා. ඒ නිසා හරියට නෝට් ලියා ගන්න. මේ නෝට් අනිත් එක තමයි හරියට පැහැදිලිව තියාගන්න. ඕගොල්ලෝ මේ නෝට් එකක් භාවිත කරන්න මම හැමදාම කියන වගේ තව කාලයක් භාවිත කරන්න ඕන. හරියටම ඕගොල්ලන්ට මේ නෝට් එක තේරෙන්නේ. කියන්නේ ඕගොල්ලෝ මේ පාඩම් කරනකොට යම් යම් කාරණා අපි එකතු කරනවා. සමහරවිට වැඩි දේවල් උගන්වනවා. මොකද හේතුව තමයි ඉදිරි පාඩම් වලදී ඒවා හමු වෙන නිසා. එතකොට මේක වැදගත් වෙන්නේ ඕගොල්ලන්ට 11 වසර දක්වා ගමන් කරන්න ඕන කරන ක්‍රමවේදයකට හදලා තියෙන්නේ. හරිද? ආවට ගියාට නිකන් ඔහේ කාරණා දන්නේ නැහැ. සහ සෑම ලියන අකුරක් පාසාම ගොඩාක් වැදගත්. ඒ තරම් වගකීමෙන් මේක හදලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දේවල් හරියටම දාන්න. හරිද? මේ දේවල් අනිත් එක ටියුට් නැති කරගන්න එපා සහ නෝට් නැති කරගන්න එපා. ඒව ගැන හරි පරිස්සම් වෙන්න. මේ ගැනත් හොඳ අවබෝධයෙන් ඉන්න. සර් සර් මේකේ මේ ශක්ති මට්ටම් වල දැන් මේ සාමාන්‍යයෙන් පරමාණු වල මේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යිනේ පිරලා තියෙන්නේ. 8ක් පිරලා ඊළඟ එකට යනවනේ සර්. ඔව් ඒ මොහොකට අනුවද ඔයා ඒ කතා කරන්නේ? අච්චු පොතේ තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියෙන විදිය. එහෙමනේ තියෙන්නේ 8යි සර්. කියලා නේද? ඇත්තට මට වැරදුනාද? මෙන්න මේකයි කාරණේ. චුට්ටක් තියාගන්න. ඉස්සර මේදී ඔබට ඉගෙන ගන්න ආවර්තිත වගුවේ 20ක් විතරයි. ඉතා සුළු ප්‍රමාණයක්. සාමාන්‍ය මේ ආවර්තිත වගුවේ අපි ඉගෙන ගන්න විදිහට 100 ඒ කියන්නේ ප්‍රමාණය ස්වභාවික මූලද්‍රව්‍ය විදිහට එහෙම නැත්නම් 92ක ප්‍රමාණය ස්වභාවිකවත් ඊට අමතරව එකතු වෙච්ච මධ්‍යම ආකාරය එහෙම නැත්නම් ස්වභාවිකව අපිට හදා ගන්න පුළුවන් ආකාරයේ විදිහට තියෙන. එහෙම නැත්නම් કૃතිමව හදා ගන්න පුළුවන් ආකාර 132ක් දක්වා මූලද්‍රව්‍ය තියෙනවා. ලෝකේ හොයාගත්තා. ඒතර මේ අපි කතා කරන 20 ගැන කතා කරනකොට මේ 20 දී මේ ශක්ති මට්ටමකට අගට යනකොට පොඩි වෙනසක් වෙනවා. මම දැන් ඒක පැහැදිලි කරලා දෙන්නම්. මම මෙතනම ලියලා තිනවා පළවෙනි ශක්ති මට්ටමේ 2යි L එකේ 8යි M එකේ 18 32 ඇතුළු. මම මේ අපි දුවන පතයක සාමාන්‍ය පතේ මෙන්න මෙයා ගැන කිව්වොත් ඔයගොල්ලෝ ගණිතයට වැඩි වෙන්න ඒ කෙනාගේ පරිධිය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගණිතයට පරිධිය හොයන්න 2πr මේ පරිධිය ගැන කතා කරනකොට චූට වෙනවා. එතකොට හිතන්න පළවෙනි පතයේ එයාට ඉන්න දෙන්න පුළුවන් දෙන්නෙක්ටයි. අපි හිතමු යම් මානවක ඉලෙක්ට්‍රෝන ඉන්නවා. කමක් නැහැ මේක ඇතුලේම යන්න කියලා කියන්නේ නැහැ තුන් දෙනාටම. ඒක කරන්නේ මොකද? දෙන්නෙක් පළවෙනි පතේ යනකොට අනිත් කෙනාව ඊළඟ පතේට දානවා. ඒ වගේම තමයි දැන් හිත උදාහරණයක් අපි හිතමු යම් පරමාණුවක 11යි ඉන්නේ. ඇත්තටම සෝඩියම් කියන කෙනා ගත්තා. මේ සෝඩියම්ගේ 11 නම් දැන් හිතන්න පළවෙනි මට්ටමේ තියාගන්න පුළුවන් දෙන්නයි. හරියටම දෙකයි. ඊට කොහෙත්ම කිව්වොත් තියාගන්නේ නැහැ. ඊළඟ මට්ටමේ තියාගන්න පුළුවන් 8යි. ඒකයි මේ ලියලා තියෙන්නේ. හරියටම 8යි. මේ 8 දෙනා වඩා තියාගන්නේ නැහැ. ඊළඟට බලන්න 11 යනු 8යි 2යි 10යි තාම ඉලෙක්ට්‍රෝන. මේක ඇත්තම කියන්නේ එයාව මොන පතේද දාන්නේ? මේ පතේට. 2 8 1. දැන් හිතන්න මෙහෙම වෙනවා. දැන් ඔන්න සෝඩියම් ගැන තත්ත්වයව දැන් මේකේ තේරුම තමයි පළවෙනි පතේ හරියටම තියාගන්න පුළුවන් 2යි දෙවෙනි පතේ 8 දෙනයි අපි කියන්නේ ඒ ශක්ති මට්ටමේ හෙවත් තුන්වෙනි ශක්ති මට්ටමේ පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන ගාන 18යි. 18 එයා යවන්න ඕන හතරවෙනි එකට. හතරවෙනි එකේ තියෙන 32යි. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි ওই පොතේ තියෙනවලු පොටෑසියම් ගැන. මට එතනට එන්න ඕන. මතක තියාගන්න මම එතනට එන්නේ ඊළඟට ගත්තනේ. ඒ නිසා ඉන්න මම ප්‍රශ්න දෙනවා. හැබැයි හරිම තියරි ඉගෙන ගන්න තුන්වෙනි මට්ටමේ 18යි තියාගන්න පුළුවන්. අද දවස් ඇතුළත ඔයාගේ ප්‍රශ්නේ විසඳනවා. හරිද? බය වෙන්න එපා. මට වැරදුන්නේ නැහැ. හරියටම හරි මේ 18යි තුන්වෙනි මට්ටමේ තියාගන්න පුළුවන්. මේකේ තියාගන්න පුළුවන් කීයද? 32යි.
අතන කැල්සියම්ගේ එන්න ඕන 2 8 18 නෙවෙයි. ඒ කියන්නේ 18ක් වෙන්න බෑනේ කොහොමද 18යි 8යි 2යි එකතු කරාම ඔයගොල්ලන්ට පේනවා 28ක් කියලා. කැල්සියම් කියන්නේ 20යි. අපි තාම විඤ්ඤාස නැහැ හොඳද? මෙයාගේ 2යි මෙයාගේ 8යි දැන් 18යි 8යි මෙහෙම දෙකක් කියලා පුතේ තියෙන්නේ. නමුත් දැන් නිකන් ඔයගොල්ලෝ හිතේ මෙහෙම වෙන්නද කියලා. හැබැයි මෙහෙම වෙන්නේත් නැහැ. ඒකට යම් රීසන් හේතු තියෙනවා. අපි ඒකට එමු චුට්ටක් ඉවසලා ඉන්න. හරිද? චුට්ටක් ඉවසලා ඉන්න බය වෙන්න එපා. මම ඒක ගානටම කියලා දෙන්නම්. හරි. කියන්න ශක්තිමත් වල එහෙම නැත්නම් ගන්න පුළුවන් ප්‍රමාණ කොච්චරද කියලා අහුවොත් K වල 2යි L වල 8යි M වල 18යි N වල 32යි කියන කතාව. හරියටම ලියන්න ඕන. මේක තමයි කතාව. හරි. මම එන්නම් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපි වැඩි ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. දැන් මම යන්නේ පරමාණුක ක්‍රමාංකය ගැන. මේ දෙක 9 වසරේදී නමුත් මේකෙදි තව පොඩ්ඩක් ගැඹුරට හරියට කියලා දෙන්න සූදානම් වෙනවා. මම දැන් කතා කරන්නේ ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය ගැන. ඔයගොල්ලෝ දන්නවා ඊයේත් මේ ප්‍රශ්නේ ඇති වුණා නේද ළමයින්ට ඊයේ ක්ලාස් එක අපේ 7 ආයතනයේ ගොඩක් අය අහපු දෙයක් තමයි අර ප්‍රශ්නය අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට. අපි බලමු මෙතනදී. අනිත් එක තමයි ස්කන්ධ ක්‍රමාංකය. දැන් හිතන්න පරමාණු ක්‍රමාංකය. මොකද්ද මේ කියන්නේ? ඇත්තටම කිව්වොත් පරමාණු ක්‍රමාංකය කියන්නේ යම් පරමාණුක සිටින ගණන. යම් පරමාණුක සිටින ගණන. මම උදාහරණයක් මේ සෝඩියම් කියන කෙනා මෙයා ගොඩක් සුදු කෙනෙක් හා දැනගත යුතු කෙනෙක්. ඒක හැමතිස්සෙම මේ උදාහරණයක් ගන්නෙ. එනවා 1 කියලා ඉලක්ක සාමාන්‍යයෙන් යටෙනවා. මේ යට ලියන ඉලක්කම කියන්නේ ඇත්තටම පරමාණු ක්‍රමාංකය. මේ අංකයට කියන්නේ පරමාණු ක්‍රමාංකය කියන වචනේ. මේ පරමාණු ක්‍රමාංකය කියන එකට එහෙම මේක excuse me sir. සර් කියන එක කැඩි කැඩිනේ ඇහෙන්නේ. කියන බැටරි ඔව් සර්. වෙලාවක් ඔයගොල්ලෝ අහපු කාරණයක් තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අර ඇඳපු එහෙම නැත්නම් අර ලියපු වගුවට අදාළව එතන තියුණයි කිව්වා K L M N කියලා මේකේ K කියන එකේ දෙන්නෙක් L කියන කෙනාගේ ඉන්න පුළුවන් 8 දෙනෙක් මෙයාගේ 18ක් හා 32ක් කියන කතාව මම කිව්වේ. එතකොට මේ කියන කතාවේදී අපි ලියන 20ට අදාළව ලිවිය හැක්කේ මෙන්න මේ සීමාවෙන් පොඩි අනුක්‍රමණයක් වෙනසක් සහිත එකක්. එතකොට අපි ඇත්තටම මම ඒක කිව්වේ පොඩ්ඩක් ඉදිරියේදී මේක කතා කරමු කියලා. මොකද ඔයගොල්ලෝ 67 ඊයේ දවසෙත් මේ කතාවම ප්‍රශ්නේ ආවා. ඒක ඇති වෙන එක සාධාරණයි සහ ඇති විය යුතුයි ඔයගොල්ලෝගේ හිතේ. මෙතෙන්දී හරියට මේ ලියලා තින්නේ මේ 2 8 18 32. මම ඉස්සරහට මේ පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය කියලා ඊළඟට විඤ්ඤාසයේදී නැවත එන්නම්. ඒතර ප්‍රභාෂ චුට්ටක් ඔයාට ඒක අවබෝධ වේ. සහ අනිත් අයටත් ඒ කතාව හොඳටම අවබෝධ වේ. ඒක නිසා චුට්ටක් මේක තියමු. මම එන්නම් දැන් මෙන්න මෙතනට. හරි. මම දැන් කතා කරන්න යන්නේ පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය කියලා. ඔයගොල්ලෝ චුට්ටක් ඇහුන්නේ නැති වුණොත් මට පොඩ්ඩක් ටක් ගාලා දැනුවත් කරන්න. thank you ඉස්සලා මට ඒක දැනුවත් කරාට. එතකොට මම දැන් කතා කරන්නේ පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ඒකේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ පරමාණුවක් සතුව තියෙන ප්‍රෝටෝන ගාන පිළිබඳව අර්ථයක්. එතකොට මේ තමයි ඇත්තටම පරමාණුවේ තියෙන ප්‍රෝටෝන ගාන. කල්පනාවෙන් ඔයගොල්ලෝ වැරදිලා කියන්න එපා. නිර්වචන ලියනකොට පරමාණුව සතුව තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කියන කතාව කියන්න එපා. නමුත් අපි සමහර අවස්ථාවලදී ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන ඒ අවස්ථාවේදී සමානයි කියලා අරගෙන යම් ආකාරයක පැහැදිලි කිරීම කරනවා. නමුත් මෙතනදී හොඳට මතක තියාගන්න අපි භාවිතා කරන පරමාණු ක්‍රමාංකය කියන්නේ එයා සතුව තියෙන ප්‍රෝටෝන ගාන. ඒතර ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ අපි හිතමු මෙයාගේ අංකය 11 හා 23යි. මෙන්න මේකේ ඇත්තටම මේ යට ඉලක්කම පිළිබඳ දැන් අවබෝධයක් තියෙනවා. ඒ තමයි අපි යට ඉලක්කම කියන්නේ පරමාණු ක්‍රමාංකය. උඩ ඉන්න ඉලක්කමට අපි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. මම මෙතනට ලියුවොත් මෙයා තමයි පරමාණු ක්‍රමාංකය. මෙයා තමයි ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ?
ඇත්තටම ස්කන්ධය නෙවෙයි මේ ස්කන්ධ ක්‍රමාංකයක්. එහෙම නැත්නම් ස්කන්ධය අංකණයකින් දැක්වීමක්. එතකොට දැන් හිතමු මේම දෙයක්. පරමාණුක නැත්නම් යම් දෙයක ස්කන්ධයක් ගන්නකොට අපි හිතමු කාගේ හරි ළමයෙක්ගේ චූටි ළමයෙක්ගේ නෙවෙයි වැඩිහිටි කෙනෙක්ගේ බත් මනින්න. එහෙම නැත්නම් ස්කන්ධය කියන එක මනින්න අවශ්‍ය වෙනවා. ඒ ස්කන්ධය මනින්න ගියාට පස්සේ ඕගොල්ලොන්ගේ ඇඟේ ස්කන්ධය කියලා අපි සාමාන්‍යයෙන් ගන්න ඇඟේ තියෙන අවයව හා රුධිරය හා එක් එක් අස්ථි කොටස් වල ඒ සෑම එකම බර. එහෙම නැත්නම් ස්කන්ධය. දැන් ඔය අවස්ථාවේදී අපි ඇඳුමක් ඇඳන් ඉන්නේ. නමුත් මේ ඇඳුමේ කොටස් අපේ ශරීරයේ කොටස් නෙවෙයි. හැබැයි අපේ ශරීරයේ ස්කන්ධය තමයි මනින්න වෙන්නේ. හැබැයි එහෙම කියලා අපි ඇඳුම ගලවලාද ඒ ස්කන්ධය මනින්නේ? කොහෙත්ම නැහැ. එතකොට අපි මේ හේතුව මොකක්ද? ඒ හේතුව මොකද්ද? ඇඳුමේ ස්කන්ධය අපට නොගෙනිය හැකි තරම් කුඩා නිසා. ඒකෙත් අපට නොසලකිය හැකි. අන්න ඔය වගේ ඔයගොල්ලෝ දන්නවා පරමාණුවක හිටියේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් සෑදිච්ච න්‍යෂ්ටියක් හා ඉලෙක්ට්‍රෝන ටිකක්. ඒතර මේ තුන් දෙනාම ඇත්තටම අදාළයි මෙයාගේ ස්කන්ධ ගැන කතා කරනකොට. ඇයි මේ තුන් දෙනාම එකට ඉන්න අය? නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ස්කන්ධය ගැන කතා කරනකොට මේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියන අය මැදේ ඉන්නවා, ඉලෙක්ට්‍රෝන මේ විදිහට වටේ ඉන්නවා. මේ තුන් දෙනා ගැන සැලකිල්ලට ගත්තොත් ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි හා සංසන්දනය කරනකොට ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය නොසලකිය හැකි තරම් කුඩායි. හිතා ගන්නවත් තරම් බැරි අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේක අපි මේ අවස්ථාවේදී කියන්නේ නැති වුණාට 9 වසර ඉගෙන ගත්ත දෙයක් මේ මතක් කරන්නේ ඉලෙක්ට්‍රෝනයක ඇත්තම ස්කන්ධය එහෙම නැත්නම් ප්‍රමාණය ගත්තොත් හරියට ප්‍රෝටෝනය 1840කට බෙදලා ඉන් කොටසක් වගේ. මේක හරියටම තේරෙන්නේ නැත්නම් මම මෙහෙම කියන්නම්කෝ. මෙන්න මේ වගේ කේක් එකක් තියෙනවා. කේක් එකක් තියෙනවා. මේ කේක් එක ඔයගොල්ලෝ දන්නවා සරලව කිව්වොත් මේ කේක් එකකින් අපි හිතමු කෑලි 50ක් කපනවා කියලා. එහෙමත් කපන්න බැරි තරම්. නිවැරදිව හොඳට කෙනෙක්ට කන්න පුළුවන් ප්‍රමාණයක් නම් කපන්න බෑ 50ක්වත්. මම නිකන් හිතනවා මේක 50ට කපනවා. ඊටාම චූටි කෑලි ලැබෙන්නේ. දැන් හිතන්න මේක මම 100ට කපනවා. ඒතර ඊටත් වඩා චූටි. හිතන්න මම 1840 වාරයකට කපනවා. මේ කේක් එකේ අන්තිමට ඉතුරු වෙන්නේ කුඩු. හිතා ගන්න බැරි චූටි ප්‍රමාණ. අන්න ඒ වගේ. ඉතින් මේ ප්‍රෝටෝනයත් එක්ක බලනකොට ඉලෙක්ට්‍රෝන 1840කින් එකක් නම් මේක ඇත්තටම නොසලකිය හැකි. ඒ නිසා අපි කවදාවත් ස්කන්ධ ක්‍රමාංකය ගැන කතා කරනකොට අපි එයා සතුව තියෙන ඉලෙක්ට්‍රෝන ගැන කතා කරන්නේ නැහැ. හැබැයි කතා කරන්නේ කවුද? ප්‍රෝටෝන හා නියුට්‍රෝන දෙන්නාගේ එකතුව. එයා සතුව ප්‍රෝටෝන හා නියුට්‍රෝන කීයක් තියෙනවාද කියන එක තමයි අපි ස්කන්ධ ක්‍රමාංකයෙන් නිරූපණය කරන්නේ. පරමාණු ක්‍රමාංකය අනුව සම්පූර්ණයෙන් මෙයා සතුව තියෙන ප්‍රෝටෝන ගන්න. දැන් තේරෙනවනේ ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රෝන කියන කතාව ඇයි නොසලකා හරින්නේ කියන කාරණේ දැන් මම කියලා දුන්නේ. හරි. ඔයගොල්ලෝ මාතෘකාව තියෙන ස්කන්ධ ක්‍රමාංකය කියලා අන්න එතන රූල් කීපයක් තියෙන රූල් 4ක් ඉඳ තියලා තින්නේ. අන්නේ 4 අපි පැහැදිලිව ලියාගමු නිල් පෑනෙන්. හොඳට ඉඳ තියෙන මේ ස්ථානේ. ඔයගොල්ලෝ ලියාගමු මේ කාරණේ. පරමාණුක ක්‍රමාංකය යනු පරමාණුක ක්‍රමාංකය යනු පරමාණුක ක්‍රමාංකය යනු පරමාණුවක් සතුව ඇති පරමාණුවක් සතුව ඇති පරමාණුවක් සතුව ඇති පරමාණුවක් සතුව ඇති ප්‍රෝටෝන ගණනයි ප්‍රෝටෝන ගණනයි ප්‍රෝටෝන ගණනයි ප්‍රෝටෝන ගණනයි ඊළඟ රූලෙන් එනම් පරමාණුක ක්‍රමාංකය එනම් පරමාණුක ක්‍රමාංකය එනම් පරමාණුක ක්‍රමාංකය එම පරමාණු ක්‍රමාංකය
එම මූලද්‍රව්‍යයට ආවේනික වූ නැත්නම් එම මූලද්‍රව්‍යයට අනන්‍ය වූ එම මූලද්‍රව්‍යයට අනන්‍ය වූ එම මූලද්‍රව්‍යයට අනන්‍ය වූ එම මූලද්‍රව්‍යයට අනන්‍ය වූ ලක්ෂණයක් වේ. ලක්ෂණයක් වේ. ඊළඟ පොයින්ට් එක සෝඩියම් සතුව සෝඩියම් සතුව සෝඩියම් සතුව ප්‍රෝටෝන සෝඩියම් සතුව ප්‍රෝටෝන 11ක් ඇති අතර 11ක් ඇති අතර එහි පරමාණුක ක්‍රමාංකයද 11ක් ඇති අතර එහි පරමාණුක ක්‍රමාංකයද 11ක් වේ. එහි පරමාණුක ක්‍රමාංකයද 11ක් වේ. එහි පරමාණු ක්‍රමාංකයද 11ක් වේ. හරි. ඊට පස්සේ හොඳට බලන්න ඔතන ලියලා තිනවා සෝඩියම් 23 11 කියලා දාලා අන්න ඒකේ මෙන්න මේ බෝඩ් එකේ ලියලා තියෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් දාගන්න ඕන චුටි රූලක් එක තියෙනවා. මෙන්න මේක තියෙන්නේ. මෙන්න මෙතන ඉක්මනට පුරවගමු පරමාණුක ක්‍රමාංකය කියන වචනේ දාලා. පරමාණුක ක්‍රමාංකය කියන වචනේ දාලා අපි ලියාගමු. හොඳයි. ඔයගොල්ලන්ට දාන්න තියෙන ඇත්තටම පරමාණු ක්‍රමාංකය කියලා p අකුර දාන එක විතරයි. ඊට පස්සේ යට රූල් කිහිපයක් තියෙනවා. යට රූල් කිහිපයක් තියෙනවා. අන්න එතනින් ලියාගමු. යට රූල් කිහිපයක් තියෙනවා යටම. ඊට කලින් ඔයගොල්ලන්ට පොඩි ටයිප් කරලා වචන කිහිපයක් තියෙනවා හොඳට බලන්න. එකම මූලද්‍රව්‍යයක සෑම පරමාණුවකම අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වේ. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව එකිනෙකට වෙනස් වේ. එබැවින් එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් පරමාණු ක්‍රමාංකයෙන් කිසි විටක සමාන නොවේ. මේ නිසා මූලද්‍රව්‍යයක පරමාණුවක ක්‍රමාංකය එම මූලද්‍රව්‍යයට අනන්‍ය වේ. මම ඔක් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් හිතන්න මේ සෝඩියම් කියන කෙනාගේ පරමාණු ක්‍රමාංකය 11යි. හරියටම 11යි. මෙයා අපි හිතමු ශ්‍රී ලංකාවෙන් හොයාගත්තත් ඇමරිකාවෙන් හොයාගත්තත් ඒ සෝඩියම් මූලද්‍රව්‍යයේ එයාගේ සතුව තියෙන පුළුවන් ප්‍රෝටෝන ගාන 11ම විතරයි. ඊට වඩා කොහෙත්ම වෙනස් වෙන්න බෑ. ඒ නිසා තමයි මෙයාට හරියටම 11 කියලා. එහෙම නැත්නම් සෝඩියම් කියලා නම දෙන්නේ. 11ක් තියෙන නිසා. දැන් හිතමු අපි වෙන මූලද්‍රව්‍ය මැග්නීසියම් කියන කෙනා ගත්තොත් මෙයා සතුව තියෙන අංකය 12යි. පරමාණු ක්‍රමාංකය 12යි. ඒතර එයා අංක 12 වෙච්ච නිසා තමයි එයාට නම දෙන්නේ මැග්නීසියම් කියලා. ඒතර ඒ කෙනා මේ කෙනාගෙන් වෙනස්. එහෙනම් මෙන්න මේ බලන් ගියාම මේ පරමාණු ක්‍රමාංකය තමයි මෙයාටම අනන්‍ය වූ එක්කෙනෙක්. හරියට නිකන් එයාට කෝඩ් එකක් ගහලා අංකයක් ගහලා නිවැරදිව හඳුනා ගන්න අංකයක් ගහලා වගේ. අන්න ඒක නිසා අපි කියනවා ඇත්තට මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ එයාගේ අනන්‍ය වූ ලක්ෂණයක් කියලා. ඒකයි ඒ කාරණේ
ඉදිරිපත් කරන්න. ඊට පස්සේ රූල් කිහිපයක් තියෙනවා. අන්නේ රූල් කිහිපේ අපි ඉක්මනට දාගමු. ඒ රූල් කිහිපේ ලියාගමු. මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන ඉවත්වීමක් හෝ මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන ඉවත්වීමක් හෝ අලුතෙන් ලබා ගැනීමක් සිදුවී නැත්නම් එහි ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණනට සමාන වන අතර පරමාණුක ක්‍රමාංකයටද සමාන වේ. මේක ඉදිරියේදී තමයි ඔයගොල්ලන්ට හරියටම තේරෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම මූලද්‍රව්‍යයක පරමාණුවේ ප්‍රෝටෝන ගාන හා ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. මොන වෙලාවේදීද ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් හෝ අලුතෙන් ලබාගත්තේ නැති වෙලාවකදී. ඇත්තටම අපිට නොපෙනුනාට අපි ඉදිරියේදී අඳින මේ සෝඩියම් කියන කෙනා මෙන්න මේ විදිය කෙනෙක්. මෙයාගේ ඇතුලේ ඉලෙක්ට්‍රෝන 2යි ඊළඟ මට්ටමේ 8ක් ඉන්නවා. ඊට පස්සේ ඉන්න පුළුවන් එක්කෙනයි. මොකද 11 නේ ඉලක්කම. අන්න ඒ වෙලාවේදී බලන් ගියාම මෙයාගේ ප්‍රෝටෝන ගානත් 11යි ඉලෙක්ට්‍රෝන ගානත් 11යි. මම ඒකයි සඳහන් කරේ. අපි සාමාන්‍යයෙන් හරියටම කිව්ව පරමාණු ක්‍රමාංකය කියන්නේ එයා සතු දෙන ප්‍රෝටෝන ගාන. හැබැයි හදිසියෙවත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ඇත්තටම හුවමාරු වෙලා නැත්නම් නැත්නම් අපි සරලව කිව්වොත් උදාසීන නම් එයා සතු දෙන ඉලෙක්ට්‍රෝන ගානත් සමාන වෙනවා. මොකටද? මේ කියපු පරමාණු ක්‍රමාංකයට. හරි. ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා. අපි බලමු ඉස්සරහට ඒක වෙන විදිය. හරි. ඊළඟ මාතෘකාව තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය. ඊළඟට තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා කොටසක්. දැන් අපි ස්කන්ධ ක්‍රමාංකය ගැන කතා කරන්න යන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ අර කිව්වා වගේ එයා සතු වෙන ප්‍රෝටෝන ගානේ හා නියුට්‍රෝන ගානේ එකතුව. ඇත්තටම එයා සතු දෙන ප්‍රෝටෝන ගානේ හා නියුට්‍රෝන ගානේ එකතුව. ඒතර අපි හරියටම ලියුවොත් මේකට අනුව නම් හොඳට බලන්න ඇත්තටම මෙයා සතු ප්‍රෝටෝන හා නියුට්‍රෝන 23ක් ඉන්නවා. මම මෙතනින් ලියන්නම්. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. ඔයගොල්ලෝගේ ටියුට් එකෙත් එක දාලා තින්නේ ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. මම මෙහෙම සංකේතවත් කරොත් p ධන n කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. p ධන n. හරි. එනිසා අපි ස්කන්ධ ක්‍රමාංකය යටතේ ලියාගමු. ස්කන්ධ ක්‍රමාංකයට සංකේත දෙන්නේ a අකුර කියලා. හරිද? අපි ඒ යටතේ ලියාගමු ස්කන්ධ ක්‍රමාංකය යටතේ. පරමාණුක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත්
ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවේත් ඓක්‍ය ඔයගොල්ලෝ දන්නවා ඓක්‍ය කියන්නේ එකතුවට කියලා ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවේත් ඓක්‍ය ස්කන්ධ ක්‍රමාංකය ලෙස හැඳින්වේ. ස්කන්ධ ක්‍රමාංකය ලෙස හැඳින්වේ. හරි. එතන යට ඇත්තටම කළු පාටට කොටුවක දාලා තියෙන ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන කියලා. ඊට යටින් ඇත්තටම ඔයගොල්ලන්ගේ ඉතුරුනා උඩ රූල් වල ඇති. ඒ නිසා එතන ලියන්න ඕන ඔයගොල්ලෝ ස්කන්ධ ක්‍රමාංකය සමානයි p ධන n කියන සංකල්පය. මෙන්න මේක ලියන්න ඕන. ස්කන්ධ ක්‍රමාංකය සමානයි p ධන n කියන එක අර රූල් වල ලියන්න ඕන. මෙන්න මේක නම් ටයිප් කරලා තියෙන්නේ. ඒක ලිවිය යුතු නෑ. මේක ලියලා ඊට පස්සේ තියෙනවා මෙන්න මේ සෝඩියම් 1123 කියලා. එතන හිස්තැන් දෙකක් තියෙනවා මේ වගේ ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය මේ විදිහටම ඒක සම්පූර්ණ කරන්න ඕන. මෙතන මේ වගේ එකක් තියෙනවා. මේ අපි සංකේතාත්මකව දැක්කුවොත් A කියලා අර්ථය දෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒ වගේම Z අකුරෙන් පරමාණු ක්‍රමාංකය කියන එක දක්වන්නේ. අනිත් කොටුවත් ඔයගොල්ලෝ සම්පූර්ණ කරලා ඇති. ඊට යට චූට්ටක් බලන්න. සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය අතන දැන් සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය දන්නවා කීයද? සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය මම කතා කරන්නේ ඊළඟට අර කොටුවෙන් පස්සේ එහෙම නැත්නම් මේකෙන් පස්සේ තියෙන යට කොටසේ. සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය 11ක් වේ. අපි එතන හිස්තැනක් තියෙනවා. ඔයගොල්ලන්ට දකින්න ඇති. එතනට හිස්තැනට එන්නේ 11ක් වේ කියලා කතාව. ඊළඟ තියෙනවා
එබැවින් සෝඩියම් පරමාණුවක ප්‍රෝටෝන 11ක් ඇත. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 11යි කියන්නේ ඇත්තටම ප්‍රෝටෝන ගාන 11යි. එහි අඩංගු වන්නේ නියුට්‍රෝන අන්න. කොහොමද අපි නියුට්‍රෝන ගාන හොයාගන්නේ? කොහොමද අපි නියුට්‍රෝන ගාන හොයාගන්නේ? අපි චුට්ටක් බලමු. දැන් හිතන්න ස්කන්ධ ක්‍රමාංකය කියන එක කෙනා සමානයි ප්‍රෝටෝන ගණ නියුට්‍රෝන නම්. අපි දන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා ගණිතයට අනුව නොදන්නා පදයක් හොයාගන්න පුළුවන් සූත්‍රයකින්. ඒ තමයි දන්නා පද ආදේශ කළා. ස්කන්ධ ක්‍රමාංකය මෙතනට අනුව 23යි. ප්‍රෝටෝන ගානය අනුව පරමාණු ක්‍රමාංකය කියන්නේ 11යි. මම නොදන්නා පදේ n. n සමානයි ඔයගොල්ලන්ට පේනවා 23 ඍණ 11 කියලා මේක කරාම 12ක් කියලා එනවා. ඒ කියන්නේ මේ සතුව තියෙන නියුට්‍රෝන ගාන 12යි. අන්න දැක්කද නියුට්‍රෝන ගාන ඇත්තටම හැංගිලා ඉන්නේ අපි ගණනය කරලා ගන්න ඕන තර්ක කළා. ඒ නිසා ඔතන ආන්සර් කියන එහි අඩංගු වන්නේ නියුට්‍රෝන 12ක් නම් සෝඩියම් පරමාණු ස්කන්ධ ක්‍රමාංකය කීයක්ද? ඇත්තටම සෝඩියම් පරමාණු ස්කන්ධ ක්‍රමාංකය 23ක් කියලා එනවා. එහෙනම් ඔයගොල්ලන්ට එතන කම්ප්ලීට් වෙන්නේ නැති කම්ප්ලීට් කරගන්න බැරි වෙච්ච චුට්ටක් මට අත උස්සන්න එක. හරියට මේක අවුල් වගේ තේරෙන අය. පැහැදිලි නේද ඒක? හොඳයි. මම දැන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට. අන්න ගොඩාක් ප්‍රශ්න විසඳෙන තැනක් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන කතා කරනකොට. හරි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා තියෙනවා. ඊට උඩ වාක්‍යයක් තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය හා පරමාණු ක්‍රමාංකය අතර අන්තරයෙන් ලැබෙන්නේ පරමාණුවේ නියුට්‍රෝන සංඛ්‍යාවයි කියලා අපි ඇත්තටම ඒක හදලා තියුනේ. අන්න එතන ඉඩක් තියෙනවා චූටි. ඉඩක් කියන්නේ පොඩි ඉඩක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ උඩ කලාපය භාවිතා කරන්න අර හිස්තැන් දීපු තැන ඉස්සරහා මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකයේ ආශ්‍රිතව නියුට්‍රෝන හොයන ක්‍රමය චුට්ටක් එතන දක්වලා තියමු. ඒක වඩාත්ම යෝග්‍යයි. එහෙම දක්වලා තියෙන එක. ඒතර ඔයගොල්ලන්ට දකින්න වෙලාවකට ටක් ගාලා මතක් වෙනවා නියුට්‍රෝන ගාන හොයන්නේ ඒ ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණ ධන නියුට්‍රෝන කියන සූත්‍රය ඔස්සේ කියලා. හොඳයි. මම ඊළඟට එන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන කතාවට. දැන් මෙන්න මේකයි. වින්‍යාසයක් කියන්නේ යම් සැකැස්මක්. මේ සැකැස්මේදී අපි ඇත්තටම කතා කරන්නේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා ශක්ති මට්ටම් කියලා කට්ටියක් ඉන්නවා. ඇත්තටම කතා කරලා ශක්ති මට්ටම් 4ක් ඉන්නවා. පළවෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් ගාන 8යි, තුන්වෙනි එකේ 18යි, හතරවෙනි එකේ 32යි කියලා අපි සඳහන් කරා. මේක නම් කරන්නේ K L M N ආකාරයට. එය ආශ්‍රිතව ඔයගලන්ට ප්‍රශ්නයකුත් ගොඩ නැගුණා. කුතුහලය සමග ඉගෙන ගමු දැන්. මේ බලන්න. අර මම කිව්වා වගේ ඒ පරමාණුවක් මූලද්‍රව්‍ය සතුව ප්‍රෝටෝන ගණනක් තියෙනවා. ඒ ප්‍රෝටෝන ගණන සමාන වෙනවා ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගණනට. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන ගාන අණුව පිරෙන විදිය ගැන අපි කල්පනා කරන්නේ. දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් තමයි සෝඩියම් කියන කෙනාගේ අදාළව 11යි. මේක තේරුම තමයි මෙයා සතුව පරමාණුක ක්‍රමාංකය 11යි අනු ප්‍රෝටෝන ගානත් 11යි ඉලෙක්ට්‍රෝන ගානත් 11යි. කියන්නේ ඉලෙක්ට්‍රෝන 11ක් tie කියන්නේ සෝඩියම් කියන කෙනාට අදාළව ගත්තොත් සෝඩියම්ගේ පළවෙනි එක්කෙනාගේ දෙන්නෙක් ඉන්නවා, දෙවෙනි කෙනාගේ 8 දෙනෙක් ඉන්නවා. එහෙම පිරුණාම දැන් 10ක් පිරලිවරයි. නමුත් මෙයාට 11ක් තින්න ඕන. ඒ නිසා ඊළඟ කෙනාගේ එකයි.
එතකොට මේකේ වින්‍යාසය 2 8 1 කියලා ලියන්න පුළුවන්. 2 8 1 කියලා ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියන එකට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා කියලා. වින්‍යාසය කියන්නේ මේකට. දැන් ඊළඟ ප්‍රශ්න තමයි වින්‍යාසයේදී පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ යටතේ චූටි කාරණයක් ලියාගමු අපි ඉක්මනට. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ යටතේ පොඩි කාරණයක් ලියාගමු. එතන රූල් කීපයක් ඉඳ තියලා තියෙන්නේ. ලියාගමු. මූලද්‍රව්‍යක ශක්ති මට්ටම් තුල මූලද්‍රව්‍යක ශක්ති මට්ටම් තුල පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ඒකටම ලියාගෙන යන්. එනම් KLMN අනුපිළිවෙලට අනුව 2, 8, 18, 32 ලෙස 2, 8, 18, 32 ලෙස න්‍යෂ්ටියට ආසන්න කවචයේ සිට ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවේ. ඊළඟ රූලෙන් එම පිරෙන ආකාරය දැක්වීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. ඔයගලන්ට පේනවා ඇති මේ ඉලෙක්ට්‍රෝන ඇත්තටම පිරිච්ච විදිය. ආගන් කියන කෙනාට අනුව ආගන් කියන කෙනා සතුව ඔයගලන්ට මතක ඇති එයාගේ බලන්න පළවෙනි කවචයේ 2ක් ඉන්නවා. දෙවෙනි කවචයේ 8යි, තුන්වෙනි කවචයේ 8යි. ඇත්තටම මෙයාගේ අගය ගත්තොත් 2 8 8 කියන වින්‍යාසය. ඒ කියන්නේ මෙයාගේ ඇත්තටම ඉලක්කම එහෙම නැත්නම් පරමාණු ක්‍රමාංකය අපි ගත්තොත් 18යි. ඒ 18 නිසා තමයි ඔයගලන්ට මේ වගේ දිස් වෙන්නේ. මේ වගේ දිස් වෙන්නේ ඒ හේතුව නිසා. ඒ කියන්නේ පළවෙනි මට්ටමේ දෙන්නයි ඉන්නේ. හොඳට බලන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකයි ඉන්නේ. දෙවෙනි මට්ටමේ ඔයගලන්ට පේනවා 8 දෙනෙක් ඉන්නවා. තුන්වෙනි මට්ටමේ 8ක් ඉන්නවා. ඊට වඩා නැහැ හේතුව තමයි යා සතුව ඇත්තටම ඉන්නේ 18 දෙනයි. ඒතකොට බලන්න 18 කම්ප්ලීට් වෙලා. හරිද? ඒකයි හේතුව. ඔන්න පේනවා ඇති මේ සෝඩියම් කියන කෙනා කොහමද ඉන්නේ කියලා ඇතුලේ දෙන්නයි ඊළඟ එක සර් ෂෙයා වෙලා නැහැ. ෂෙයා පේන්නද? හරි මම අයිමත් චුට්ටක් ෂෙයා කරනවා. දැන් ඔයගලන්ට පේනවද බලන්න? දැන් බලනවා. ඔව් සර්. හරි. මේ බලන්න සෝඩියම් කියන කෙනා ගත්තොත් දෙන්නෙක් ඇතුලේ ඉන්නවා.
ඔයගලන්ට මම පෙන් එක දාලා පෙන්නුවොත් දැන් ඔයගලන්ට පැහැදිලි ඇති. මේ ඇතුළෙම පළවෙනි කවචය දෙන්නෙක් ඉන්නවා ඊළඟ කෙනාගේ 8 දෙනෙක් ඉන්නවා අන්තිම කෙනාගේ එක්කෙනයි. දැන් ක්ලෝරින් කියන කෙනා ගත්තොත් ඇතුළෙම දෙන්නයි ඊළඟ කෙනාගේ 8 දෙනයි ඊළඟ කෙනාගේ 7 දෙනයි 1 2 3 4 5 6 7යි. මේ කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් ගැන අපි ඒක පස්සේ කතා කරමු. ඒතර මට කියන්න ඕනේ ඒ කියන්නේ ඒක තමයි පිරෙන ආකාරය. පිරෙන්නේ ඒ විදියට කියන එක තමයි මට පෙන්වන්න ඕනුනේ. දැන් මම එන්නේ විඤ්ඤාසය ගැන. මේකේ පොඩි වගුවක් තියෙනවා. ඕගොල්ලෝගේ ටියුට් එකත් එක්ක යමු. ටියුට් එකේ වගුවක් තියෙනවා. මම මේ ටියුට් එකේ තියෙන වගුවම බෝඩ් එකේ නිරූපණය කරන ඔන්න ඔතනදී ගැටලු ටික අපි निराකරණය කර ගන්න තමයි සූදානම් වන්නේ. හොඳයි. මෙතන මම ලියන්නේ මූල ද්‍රව්‍ය. මෙතන සංකේතය. එකට දාලා සංකේතය. ඊට පස්සේ මම ලියනවා පරමාණුක ක්‍රමාංකය කියන කතාව. මේ තියෙන පරමාණුක ක්‍රමාංකය මම ඊළඟට මෙහෙම දික් කරන්නම්. මේ දික් කරනකොට ඊළඟට තියෙනවා ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය කියලා මෙතන. ඒ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියනකොට හරිද? මම අන්තිමේට පොඩ්ඩක් ලං කරන්නම්. හොඳයි. ඔයගලන්ට මේ වගේ වගුවක් ඔයගලන්ට දිස් වෙනවා. හරිද? ඔයගලන්ට ටියුට් එකෙත් ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේකම ඒ විදිහටම. එතකොට මේකේ මම මූල ද්‍රව්‍ය ටික ලියාගෙන යන්නම්. පළවෙනි කෙනා හයිඩ්‍රජන් මාත් එක කම්ප්ලීට් කරමු ඉක්මනට. ගාන්ටම තියෙනවා. ඔයාලට පේනව නේද බෝඩ් එක? මම ලියලා තියෙන ආවර්තිත වගුවම තමයි. මම ඒකේ සංකේතයක් දක්වන්නම්.
මේකේ පරමාණු ක්‍රමාංකය දක්වලා තින්නේ 3 4 5 6 7. හරි. මුලින්ම මේ ටික දක්වලිමු. මූලද්‍රව්‍ය 20 දක්වලා තියෙන්නේ. දාලා ඉවර වෙලා මට චුට්ටක් අත උස්සන්න. මම එකයි මේ දැන් බලන්න ආවර්තිතා වගුව ගන්නන්න තියෙන ඊළඟට. නමුත් මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය ගැන අපේ අවබෝධයක් තියෙනවා. මම එකයි ඇත්තටම මේ පාඩමේ මුලින්ම ආවර්තිතා වගුව ඔයගලන්ට දීලා මේ කොටස පටන් ගත්තේ. හරි. දැන් මෙන්න මේකයි කතාව. චුට්ටක් අහගමු. මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ යා සතුව තියෙන ප්‍රෝටෝන ගාන. මම ඒ වගේම කිව්වා මෙයා සතුව තියෙන ඉලෙක්ට්‍රෝන ගානත් එහා සමානයි. මොකද හේතුව ඉලෙක්ට්‍රෝන පිට කළත් නැහැ ලබාගෙනත් නැති නිසා. දැන් හිතන්න හයිඩ්‍රජන් කෙනාට ඉන්නේ දැන් හොඳටම පේනවා පරමාණු ක්‍රමාංකය 1 යනු එයා සතුව ප්‍රෝටෝනත් එකයි ඉලෙක්ට්‍රෝනත් එකයි. ඉතින් ඒ කෙනා අනිවාර්යයෙන්ම ඉන්න ඕන මොන මට්ටමේද K කියන මට්ටමේ. මොකද ස්තර එහෙම නැත්නම් පත හතරක් තියෙනවා. මේ පත හතරෙන් මේ K කියන L M N කියන එකේ K කියන මට්ටමේ ඉන්න ඕන. එයා අර K කියන ඉඩ තියාගෙන L හෝ M N එහෙකටවත් පිරෙන්නේ නැහැ. මුලින්ම පිරෙන්න ඕන අනිවාර්යෙන් න්‍යෂ්ටියට තියෙන ළඟම තියෙන පතේ. ඒ නිසා එයාගේ පිටන්න ඕන ඉලෙක්ට්‍රෝන එකයි. මොකද ඉන්නෙත් එක්කෙනයි ඒ ඉන්න කෙනා ඒ තුලමයි පිටන්නේ. හීලියම්ට දෙකක් ඉන්න නිසා ඒ දෙන්නා පිටන්න ඕන මොන මේ වේකේද ඒත් පළවෙනි කෙනාගේ. මොකද පළවෙනි කෙනාට දරා ගන්න පුළුවන් දෙන්නේ. දැන් ඔන්න ලිතියම් වෙනකොට 3 දෙනෙක් වෙලා. ලිතියම් 3 දෙනා නම් දැන් දෙන්නෙක් මෙතන ඉන්නවා එක්කෙනෙක් මේකට යනවා. ඇයි ඒ 3 දෙනාගෙන් ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් වෙන්නේ කී දෙනාද? අනිවාර්යයෙන්ම දෙන්නෙක් විතරයි. ඒ දෙන්න තියාගෙන 3 දෙනෙක් ඉන්න නිසා ඊළඟ කෙනාට යවනවා. ඊළඟ කෙනාගේ බලන්න මේ වගේ 4 දෙනෙක් නිසා මේ වගේ වෙනවා. ඊට පස්සේ කෙනාගේ මේ වගේ වෙනවා. මෙතන රටාවක් තියෙනවා. නමුත් රටාවට ලියන එක නෙවෙයි මේකේ අපේ වැදගත්කම වෙන්නේ. හරිද? රටාවට ලියන එක නෙවෙයි. රටා නම් ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි එහෙම එකක් නෙවෙයි මේ කරන්නේ. මේ බලන්න 2යි 8යි කියනකොට මෙතන 6යි. මෙතන 9 කියන්නේ අනිවාර්යයෙන්ම 2යි 7යි. 10 කියන්නේ මොකද්ද? 2යි 8යි. ඔන්න 10 වෙනි කෙනාගෙන් පොඩක් වෙනස් වෙනවා. ඇයි ඒ? L මට්ටමට පිරෙන්න ඕන 8 දෙනා පිරිලි ඉවරයි.
L මට්ටමට පිරෙන්න ඕන 8 දෙනා පිළිවෙරයි. දැන් තව දුරටත් L ගේ කවුරුත් තියාගන්න බෑ. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕන? ඊළඟ කෙනා 11 වෙනි කෙනා පිරෙනකොට මොකද M මට්ටම එකක් පිරෙනවා. ඊළඟ කෙනාට යනකොට මැග්නීසියම්ගේ 8යි මෙතන 2යි. මෙයාගේ මේ විදියට 3යි. 2යි 8යි 4යි. 2යි 8යි 5යි. 2යි 8යි 6යි. 2යි 8යි 7යි. ගොඩක් අය කරන වැරද්දක් තියෙනවා. කෙලින්ම 2 එක දිගට දාගෙන යනවා. ඊට පස්සේ මේම තැනකින් හොයාගෙන ඊළඟ ඉලක්කම දාගෙන යනවා. ඒක කරන්න එපා. හේතුව පිළිවෙලට හරියට පිළිවෙලට මේ විදිහට මම කරන විදිහටම කරන්න. 2 8 8 කියලා එනවා. පොඩ්ඩක් නවතින්න. පේලිය පොඩ්ඩක් අදයි වගේ තියෙන චුට්ටක්. මේක නිවැරදි කරන්නම් පොඩ්ඩක්. හොඳයි. 2 8 8. සර් 9 දාන්න බෑ. ඔව් 8. එතකොට මම ආගන් වෙනුවට ආවේ 2 8 8 කියලා. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. M මට්ටමට දරා ගන්න පුළුවන් උපරිම ගාන කීයද? 18යි. 18 දෙනෙක් තියාගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේකෙදි මං කිව්වේ ඔයගොල්ලෝ ඔක්කොම ඉගෙන ගන්නේ නැහැ කියලා. අපි මෙහෙම නෙවෙයි ඇත්තටම විඤ්ඤාස ලියන වෙනම ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ A level science කරන්න ගියෝ biomax කරන්න ගියෝ chemistry විෂය ධාරාව යටතේ තෝරගත්තොත් ඒ chemistry විෂය ධාරාවේ තව ක්‍රමයක් තියෙනවා විඤ්ඤාස ලියන එක තමයි නිවැරදි ලෝකේ පිළිගත්ත ක්‍රමය. ඕනනම් ඔයගොල්ලෝ නිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මේ එක් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය නැත්නම් ඉලෙක්ට්‍රෝන්ස් configure ඒ කියන්නේ නැත්නම් මේ quality එක එහෙම නැත්නම් ඒක දක්වන විදිය. හරිද? figure එක දක්වන විදියක් තියෙනවා. ඒ figure එක දක්වන විදිය වෙනම ක්‍රමයකින් දක්වලා තින්නේ. ඕගොල්ලන්ට උගන්වන්න මේ සරලව. දැන් ඔන්න මෙතනින් 8න් ඉවරයි. දැන් කතාව තමයි මෙයාගේ 2 8 9 කියලානේ වෙන්න ඕන. හරි විදිය නම් මොකද 18ක් පිරෙන නිසා 9 වෙන්න ඕන. මෙයාගේ වෙන්න ඕන 2 8 10 වෙන්න ඕන. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ බලන්න මම ඒ කියලා දෙන විදිය. අපේ ඉලෙක්ට්‍රෝන පිරෙනකොට දැන් හිතන්න මේ මට්ටමේ 8ක් පිරෙනවා. දැන් හිතන්න තව එක මට්ටමක් තියෙද්දි අපි ඇයි මේකේ ඕවර්ලෝඩ් කරන්නේ? ඒ නිසා අපි කරන්නේ මොකද? ඊළඟ එකට දීලා ඉන්නවා පොඩ්ඩක් ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන දෙන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි ඒ අර තුන්වෙනි කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන වල ශක්ති මට්ටමක වෙනසක් සිදු වෙනවා. ඇත්තටම ඔයගොල්ලන්ට කතා කරලා මේ එක් ශක්ති මට්ටම තව ශක්ති මට්ටම් ඇතුළේ ඉන්නවා. අපි SPDF කියලා ගොනු වලට ඒ ගැන කතා කරන්නේ. නමුත් ඔයගොල්ලෝ ඒක දැනගත යුතු නැහැ. මම පොඩ්ඩක් කියලා දෙන්නම් මෙන්න මෙහෙම කතාවක්. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම් කියලා සංයෝග ටිකක් තියෙනවා. ඒ කියන්නේ මෙයා 21, මෙයා 22, මෙයා 23, මෙයා 24 වෙනි කෙනා. ඔයගොල්ලෝ ඉගෙන ගන්න 20 වෙනකම් විතරයිනේ. මම ඔන්න 21, 22, 23, 24 ලිව්වා. ඔන්න බලන්න මම පැහැදිලි කරන විදිය. මෙතනදි වෙන්නේ ඇත්තටම මේ පොටෑසියම්ගේ 2 8 ඊළඟට මෙතනත් 8ක් පිරීලා ඊළඟ කෙනා මෙයාට යවනවා. හරිද? ඊළඟ කෙනා මෙයාගේ ගාවට යවන්නේ. මෙයාගේ වෙන්නේ මොකද්ද? ඊළඟ කෙනා මෙතන පුරවලා ඊළඟ දෙක මෙතනට යනවා. බලන්න 20 සම්පූර්ණ වෙනවා. 2 8 8 කියනකොට ඔයගලන්ට තේරෙනවා මෙතන 18ක් කම්ප්ලීට් වෙලා මේ දෙකත් එක්ක 20ක් වෙනවා. මම මෙයාව ලියන්න. චුට්ට බලන්න. දැන් මෙයාගේ 21 නම් දැන් ඇත්තටම මෙතන 2 8 මෙහෙමනේ. මේ තමයි මන් ලියලා තින්නේ කැල්සියම්ගේ විඤ්ඤාසය. නමුත් ස්කැන්ඩියම් වෙනකොට 21යි. තව එකක් වැඩි වෙන්න ඕන. එතකොට වෙන්නේ මොකද්ද? මෙතන 9 වෙනවා. මෙයාගේ 2 8 2 මෙයාගේ 10 වෙනවා. දැන් තේරුණාද? මෙයාලගේ යනකොට පොඩ්ඩක් අර 2 කියන එක ඊළඟට පොඩි වෙනසක් වෙනවා. මම ඒකයි කිව්වේ මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය. මම ඒක වැඩි එච්චර ගැඹුරට උතන පැහැදිලි කරන්නේ නැත්නම් මොකද ඔයගොල්ලන්ගේ දැනුම අඩුයි. හරි. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්න යම් මට්ටමක් තියෙනවා. ඕගොල්ලෝ හරියට ඉගෙන ගන්න මේ සයන්ස් වල හරි දශමයක්. ඒ දශමයේ ඒ නොදන්නා කාරණා ගන්නවක් තියෙනවා. එතකොට අපි හිතමු වැනේඩියම් ගත්තොත් 2 8 11 2. හැබැයි ගානට 23 කම්ප්ලීට් වෙලා. ඕනනම් ගණන් කරලා බලන්න 2යි 8යි 10යි 10යි 2යි මෙතන 12යි 12ට 11ක් එකතු කරාම කීයද? 23ක් වෙනවා. දැක්කද? ක්‍රෝමියම් ගත්තාම 2 8 1 මෙන්න මෙතන පොඩි වෙනසක් වෙනවා එයාගේ. එතකොට 8යි 9 10යි 11යි මෙතන 13ක් වෙනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරා ඇයි මෙහෙම වුනේ? එකපාරට අතන 2 ඇවිල්ලා ඊට පස්සේ 1 ඇවිල්ලා මෙහෙම විකාරයක් නේද කියලා. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැන දැම්ම දැනගත්ත යුතු නැහැ.
දැන් දැනගත යුත්තේ මොකද්ද මේ විඤ්ඤාසයේ අනිත් එක තමයි මේ ලියපු විදියට කවදාවත් අපි ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් ලියන්නේ නැහැ වෙන ක්‍රමයක් තියෙනවා හරිද අපි ඒකට කියනවා 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d1 මෙන්න මෙහෙම 아무තු ක්‍රමයක් තියෙනවා හරිද ඒකයි මම කිව්වේ මේ ඕගොල්ලෝ ඉගෙන ගන්නා ක්‍රමය ඉතා සරල ක්‍රමයක් ඒ සරල ක්‍රමය ඇතුලේ මේ දේ කියලා දෙන්න බෑ හරිද ප්‍රභාෂ එතකොට මේකෙදි අපි අනුගමනය කරන්නේ මොකද්ද මේ මට්ටමේ 8ක් පිරීලා ඊළඟට ඊළඟ මට්ටමට යනවා ඇත්තටම ඊළඟ මට්ටම ඒකෙත් දෙකක් පිරීලා ඊළඟ අයිමත් මේ මට්ටමට එනවා අන්න ඒ සංකල්පය අනුව තමයි අපි ලියන්නේ අර කිව්වාගේ පොටෑසියම් හා කැල්සියම්ගේ මේ විදියට ඒ නිසා අපි අනුගමනය කරන්නේ මේ ක්‍රමය හැබැයි හොඳට මතක තියාගන්න Kට දරා ගන්න පුළුවන් දෙන්නයි Lට දරා ගන්න පුළුවන් 8 දෙනයි Mට දරා ගන්න පුළුවන් ප්‍රමාණය 18යි Nට දරා ගන්න පුළුවන් ප්‍රමාණය 32යි ඒක වෙනසක් නැහැ නමුත් මෙතනට අනුව අපි ලියනකොට පොඩි වෙනසක් කරලා ලියන්න දැන් තේරුණානේ හරිද MCQ එක අහුවොත් ඔයගොල්ලෝගේ M මට්ටමේ දරා ගන්න පුළුවන් 8ද නැත්නම් 18ද කියලා හරියට ලියන්න 18 දෙනයි හොඳයි 18 දෙනයි පටලවන්න එපා හරිද හරි එහෙනම් මේ වගේ ඉක්මනට දාගමු අපි මේ විදියටම දාගමු ආවර්තිතා වගුව අපි දුන්න එක ඊළඟ සතියේ පාඩම් විය යුතුයි මම ඊළඟ දවසේ වෙනම වැඩපිළිවෙලක් කරනවා අහඹු ලෙස තෝරාගත් ඔන්ලයින් එකේ අපි ක්ලාස් එකේ කොහොමත් අහනවා ප්‍රශ්න ක්ලාස් එකේදී ආවර්තිතා වගුව ගන්නවා කිව්ව සිප්ස් වෙන ආයතනයේදී මම මෙතනින් තෝරාගත් අයට ඒ අය හොඳට සූදානමින් ඉන්නවන අනිවාර්යෙන් පැමිණිය යුතුයි ඒ අයගෙන් මම අහනවා ආවර්තිතා වගුව නැත්නම් ඊළඟ සතියේ මම හොඳම ටික කරන්නේ හරිද මූලද්‍රව්‍ය ලියන ඒවා ඒව මේව ගොඩාක් කරන්නේ මේකේදී මම ඒ ළමයින්ගෙන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ ටයිම් එකට ලොග් වෙන්න ඕන මම මුලින්ම අතරමැදදී එහෙම ඒ කාලයකදී කැමරා එක ඔන් කරන්න කියලා හොඳට කැමරා එක දිහා බලා ගන්න කියලා ආවර්තිතා වගුව කියන්න කියනවා හරි චුට්ටක් රෙඩි වෙන්න පාඩම් කරන්න ආවර්තිතා වගුව මේක ඇත්තටම මේ දින 5 ඇතුළත නිකන් ගෙදර ඉන්න ගමන් නිකන් කියාගෙන යන හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් නාගම් පොටෑසියම් කැල්සියම් වගේ නිකන් කියාගෙන යන්න බලාගෙන කියවන වාර ගන්න ටික කටට හුරු වෙනවා මේ කතාව හරිද ඒ නිසා මේක ගොඩාක් වැදගත් මේ ටික ඔක්කොම දාගන්න හරි ක්‍රමවේදයට හොඳයි ලියාගෙන ඉවර ඇති නේද අපි ඊළඟ දිනේදී කතා කරන්න අතර නූතන ආවර්තිතා වගුව ඔයගොල්ලන්ගේ ඒ ටියුට් එකේම 5 වෙනි පිටුවේ ඔයගොල්ලන් දකින්න පුළුවන් ආවර්තිතා වගුවට මෙන්න මේ වගේ කොටුවක් දක්වලා තිනවා මෙන්න මේකේ අපි පොතේ අගම ලියපු ආවර්තිතා වගුව නිවැරදිව ලියන්න ඕන හරිද මම ඊළඟ දවසේ මේ ගැන සාකච්ඡා කරන ආවර්තිතා වගුව ආශ්‍රිතව ඒ මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම ඒ කතා ටික මම මේකෙදි සම්පූර්ණ කරලා දෙනවා ආ සමස්ථානික වෙනකන් ඊට පස්සේ අපි අයිමත් නෝට් එකෙන් තමයි නෝට්බුක් එකේ කෙමිස්ට්‍රි නෝට්බුක් එකේ තමයි ඊටු ටික ලියාගෙන යන්නේ මොකද
මේක දෙක කම්බයින් කරලා ගොඩාක් අපි සූත්‍ර කතා කරනවා. ඒ එක් එක් කාරණා කතා කරන නිසා තමයි අපි එහෙම වැඩ පිළිවෙල යන්නේ. දෙවිදියකට යන්නේ. හරිද? හරි. එහෙනම් අපි අදට අපේ පන්ති අවසන් කරනවා. ඊළඟ දිනේදී අපි නූතන ආවර්තිත අවගුව කියන්නේ මේ පාඩමේ මිතුරු කොටස සාකච්ඡා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ සිප් 7 ආයතනයේදීත් අපි මේ පාඩම් කොටස මේ සාකච්ඡා කරන්නේ. ඊට සහභාගී වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ දිනවල ඉතාමත් පරිස්සමෙන් සෞඛ්‍ය ආරක්ෂිතව හැම දෙයකදීම නියැලෙන්න නිවාඩු මාසය. එතකොට නිවාඩු මාසයේදී නිවාඩු මාසයක්ම නැහැ. අතන නිවාඩු දින කිහිපයක් තියෙන්නේ. ඒ නිවාඩු දින කිහිපය අර්ථාන්විතව ගත කරන්න. හේතුව තමයි මේ පාඩම් කොටස් කිසි දෙයක් අත්හරින්න එපා. මේ පාඩම් කොටස් වල නිවැරදිව පාඩම් කොටස් නිවැරදිව මේ දිනවලම කරගෙන ගියොත් ඔයගලන්ට අර ඊයේ දිනේ පැවැත්වපු O level විභාගයේ ඒ අයියලා අක්කලා වගේ ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් ගැනීමේ පේපර් එක ලේසි වෙනවා. අතරම ඔයගොල්ලෝ අහලා බලන්න ඊයේ දිනේ ඇත්තටම බහුතරයක් ළමයින්ට පේපර් එක ලේසි. අමාරුයි කියන ළමයි ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. හේතුව තමයි යාලා ඒ හේතුව සමහර වෙලාවට යාළගේ නොහැකියාව ඒ උනන්දු නැතිකම. නමුත් හොඳට මතක තියාගන්න සිප් 7 ආයතනයට පැමිණෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගමන් කරනවාමයි. ඒක නියතයක්. ඒ ආකාරයේ හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඒ සෑම කෙනෙක්ගේම අරමුණ ඒක. අපිත් අරමුණ මගේ විෂය ධාරාව එන විද්‍යාවේදී මං අනිවාර්යයෙන්ම ගැඹුරු කාරණා පවා ඔයගලන්ට ටච් කරලා දෙනවා. ඒ ගැඹුරු කාරණා නිවැරදිව හා මතක තියාගැනීමේ ලේසිකමත් එක්ක ඔයගලන්ට සමීප කරලා දෙනවා. ඒකයි අපේ වෙනස. ඒ නිසා විද්‍යාව කියන එක ගැන කොහෙත්ම බය වෙන්න බෑ. හැබැයි පාඩම් කළ යුතුයි. හරි. අපි එහෙනම් ඊළඟ දවසේ සමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.